අපි සාමාන්‍යයෙන් අත ගත්තාම ජීවන රේඛාව එහෙම නැත්තම් කෙනෙක්ගේ ආයුෂ එහෙම නැත්තම් ජෛව ශක්තිය කියන එක අපි බලන්නේ මෙන්න මෙතන ඉඳන් මේ අල්ල මැදට ඇඳෙන රේඛාවෙන්. හරිද? ප්‍රධාන අතේ ප්‍රධාන රේඛා තුනක් අනිවාර්යෙන් තියෙනවා. අතේ මේ රේඛා තුන නැති කිසිම මිනිස්සෙක් ලෝකේ අද වෙනකන් හම්බෙලා නැහැ. ඒ නිසා වෙන මොන රේඛා නැති වුණත් මේ ප්‍රධාන රේඛා තුන තියෙනවා. එකක් ජීවන රේඛාව, අනිත් එක හෘද රේඛාව, අනිත් එක මේ ශීර්ෂ රේඛාව, මොළය ගැන කියවෙන රේඛා. මේ තුන තිබුණ නැත්නම් මිනිස්සෙක් ජීවත් වෙන්නේ නැහැ. සමහරුන්ට එක ඇඟිල්ලක් නැහැ. සමහරුන්ට එක ඇඟිල්ලක් වැඩි. ඒ කියන්නේ සාමාන්‍ය නෙවෙයි අසාමාන්‍ය තත්ත්වවලට යන අය ඉන්නවා. තවත් සමහරු ඉන්නවා ඇඟිලි එකක්වත් නැතුව නිකන් මස් වලින් හැදිච්ච නිකම්ම නිකන් කෝට්ට වගේ හැදෙන අයගෙත් අත් තියෙනවා. එතකොට ඒ අතේ ස්ට්‍රක්චර් එක එහෙම නැත්නම් ව්‍යුහය අනුව අපිට එයාගේ දෛවය කියවන්න පුළුවන්. ලංකාවේ බෝධි පූජා හැමතැනම සිද්ධ වෙනවා. මිනිස්සු පන්සල් වලට යනවා, පල්ලි වලට යනවා. නමුත් මිනිස්සු බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය නෑ. ඒකට හේතුව ඒ ක්‍රමවේදය. මම කියන්නේ බෝධි පූජාව නරකයි කියලා. නමුත් කරන ක්‍රමය සාර්ථක නෑ. ඒක දැනගෙන කරොත්, හරි විදිහට කරොත් අන්න ඔබට ප්‍රතිඵල අත් කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහ අපි මෙතනට ආපුවාම ඇනලයිස් කරලා අපි ඒ පුද්ගලයාගේ හැටියට උපදෙස් ලබා දීම සිද්ධ කරනවා. කට්ටියගේ මතයක් තියෙනවා මේ අපි අම්මගේ කුසේදී මේ ඇඟිලි නමාගෙන ඉන්න විදිහට රේඛා එනවයි කියලා. එක මතයක් තියෙනවා. නමුත් බලන්න එහෙනම් හැමෝම නමන් ඉන්න එකම විදියට ඇයි එක එක්කෙනාගේ වෙනස් රේඛා තොගයක් අපිට තියෙනවා. වැඩි එපා. මේ අතට සමාන නැහැ. එකම මිනිස්යාගේ වුණත් වමයි දකුණයි සමාන නැහැ. එච්චර අසමානතාවයක් තියෙනවා. ඒකට හේතුව අපේ ඇතුළාන්ත සිතයි එළියේ සිතයි දෙකම 100% එකක් වෙච්ච මිනිස්සු කොහෙවත් නැහැ. හිත ඇතුලේ තියෙන එකක් එළියට අපි වැඩ කරනකොට ඒක සැකසෙන්න වෙනවා. කොහොමද අපි එකක් විදිහට වැඩ කරන්නේ? එතකොට මේ අත් දෙක සමාන අය අපිට කලාතුරකින් තමයි හම්බෙන්නේ. එකම පුද්ගලයාගේ වුණත් මේ අතයි මේ අතයි. ඒකට හේතුව ඒකට ඒ මිනිස්සු උප්පත්තියෙන්ම දක්ෂයි. එතකොට මේ මම කියන්නේ සාත්‍රයක් නෙවෙයි. පරිසරය ඔබව මොකක් සඳහාද සකස් කරලා තියෙන්නේ? මම ඇවිල්ලා මාර්ගදර්ශකයෙක්. හරි. ඔබට මම කියන්නේ සෝවා දහම ඔබට දීලා තියෙන හැකියාවල් මෙන්න මේවා. මෙන්න මේක දියුණු කරගන්න ඒ ශේත්‍රයේ ඔබට යන්න පුළුවන්. ආයිබෝන්. හෙළරහස් බලන ඔබට මතක ඇති අපි මීට පෙර ආතුව වැඩසටහනකදීත් ඔබට ගෙනාවා සුවිශේෂී චරිතයක්. මේ චරිතයත් එක්ක අපි කතා කරේ කොහොමද හස්ත ශාස්ත්‍රයත් එක්ක, ඒ කියන්නේ ඇඟිලි සලකුණු ඒත් එක්කම දෑතේ තියෙන අල්ලේ තියෙන රේඛා මේවත් එක්ක පුද්ගලයෙක්ගේ ඒ තියෙන ලක්ෂණ, එතකොට ඒ පුද්ගලයාගේ අනාගතය මේ ගැන කතා කරපු වැඩසටහනක් අපි මීට පෙර ආතුව ඔබ වෙත ගෙනාවා. ඉතින් අපි සූදානම් ඒ වැඩසටහනේම දිගුවක් විදිහට තවත් සුවිශේෂී කතාබහක් විදිහට අද දවසේදී මේ වැඩසටහන ඔබ වෙත ගේන්න අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අද වැඩසටහනට ආචාර්ය කාංචනා කොහොම්බන්ගේ. ආයිබෝන් ඔබතුමියට. ආයිබෝන්. අපි මීට පෙර ආතුව වැඩසටහනකදී කතා බහ කරවුවා කොහොමද මේ ශාස්ත්‍රය ඔබ ඉගෙන ගත්තේ සහ ඒ ශාස්ත්‍රයට ලෝකයේ තියෙන තැන කොහොමද, ඒ වගේ දේවල් අපි කතා බහ කළා. එතකොට දැන් අපේ හෙළරහස් බලාගෙන ඉන්න අපේ ජනතාවට ඔවුන්ට ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා ඇති. මගේ අතේ මෙහෙම දේවල් ටිකක් තියෙනවා, මට කොයි වගේ බලපෑම් ටිකක් වෙයිද, මගේ අනාගතය කොයි වගේ වෙයිද කියලා ඔවුන්ට කුතුහලයක් තියෙනවා. ඒ කුතුහලය කියන එක මිනිස්සු විදිහට අපි චිත්‍රපටයක් බලනකොට වුණත් ඒ කුතුහලය ආරම්භයේ සිට අවසානයේ දක්වා තියෙනවා වගේම Tamanගේ ජීවිතයට ඒ කුතුහලය කොයිතාක් දුරකට ළඟා කරගන්නවද කියන කාරණාවත් එක්ක තමයි ඔවුන් පාරේ යනකොට වුණත් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මේ මගේ අත බලනවා කියලා කිව්වොත් එහෙම අනිවාර්යයෙන්ම Tamanගේ අත දික් කරන්නේ. ඔබතුමිය ළඟ තියෙන සාක්ෂිත් එක්ක ඔබතුමිය හදාarලා තියෙන ඒ මූලාශ්‍රත් එක්ක තමයි අද දවසේදී කතාව ගෙනියන්නේ. මම මුලින්ම ඔබතුමියගෙන් අහන්න කැමතියි දැන් ගණිතය හා සම්බන්ධව යම්කිසි සිද්ධියක් තියෙනවා මේ ගණිත අභිහුණය කියලා. ඒකෙන් කියන්නේ අවස්ථා 500ක් සිද්ධ වෙලා තියෙනවා නම් 501 වෙනි අවස්ථාවටත් ඒක සත්‍ය වෙනවා කියලා. එතකොට මම මේ වගේ ප්‍රශ්නයක් අහුවොත් මුලින්ම දැන් මේ ශාස්ත්‍රය ගත්තොත් අවස්ථා 500කදී ඔබ දැකලා තියෙන ඇඟිලි සලකුණු 500කදී ඒ අයට එකම දේ එකම සිදුවීම් සමුදාය ඔවුන් වටේ සිද්ධ වෙලා තියෙනවා. ඔබ ඊළඟට දකින 501 වෙනි පුද්ගලයාගේ ඇඟිලි සලකුණටත් මේ වගේ සිදුවීමක් වෙයි කියලා ඔබ උපකල්පනය කරනවා කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. අර ගණිතේ සම්බන්ධ ගණිත අභියෝගය වගේ. මේ කතාවට ඔබ කොයි වගේ උත්තරයක්ද දෙන්නේ? ඇත්තටම මෙහෙමයි. ඕක ඇවිල්ලා සම්භාවිතාවක්.
ඒ කියන්නේ අපිට ඒ විදිහටම වෙනවයි කියලා කියන්න බෑ. යම්කිසි වෙනස් වීමුත් එක්ක හැබැයි යම්කිසි සිද්ධි මාලාවක් ඒ විදිහට රිපීට් වෙන්න පුළුවන්. හැබැයි කෙනාගෙන් කෙනාට ඒක බලපාන විදිහ එහෙම නැත්නම් එයාට ඒක ඒ සිදුවීම වෙන විදිහ වෙනස්. සමානකනුත් තියෙනවා අසමානකනුත් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ජ්‍යොතිෂ්‍යානුකූලව ගත්තොත් එහෙනම් ජ්‍යොතිෂය ගත්තාම ලග්න 12ක් මත පදනම් වෙලා තමයි ලෝකේ හැම පුද්ගලයාටම ඒ දේ බලපාන්න මූලික වෙන්නේ. එතකොට ජ්‍යොතිෂය ගත්තාම එක ලග්නයක් ගත්තාම ඒ ලග්නය ඇතුලේ ලෝකේ පුරාම මිනිස්සු ඉන්න පුළුවන් සෑහෙන ගාණක්. ඔව්. හැබැයි දැන් මේ ශාස්ත්‍රය ගත්තාම ඇඟිලි සලකුණු හස්ත රේඛා මේ සියල්ලම ගත්තාම ඒ වගේ අර එක වගේ පිහිටන මිනිස්සු ඉන්න පුළුවන්ද? දැන් ඔතන හොඳ ප්‍රශ්නයක්. අපි ඇඟිලි සලකුණු අඳුනා ගැනීම සඳහා පාවිච්චි කරන්නේ අපි එක එක්කෙනාට තියෙන ඇඟිලි සලකුණු Tamanට විතරයි. ඒකට ඒ කියන්නේ ලෝකේ ඉන්න බිලියන 700 ගත්තාම ඇඟිලි සලකුණු 700ක්. 700ක්. එතන ඒ කියන්නේ එක්කෙනෙකුට එක්කෙනෙක් සමාන නැහැ. සමනියුන් දරුවන්ගේ පවා ඇඟිලි සලකුණ අසමානයි. ජාන විද්‍යාත්මක අපි DNA ටෙස්ට් කරාම DNA එක සමාන වුණත් මේ ඇඟිලි සලකුණ කියන එක සමනියුන් දරුවන්ගේ පවා වෙනස්. එතකොට අපිට එක පුද්ගලයෙක් කියන්නේ අලුත්ම ජීවිත කතාවක්. හැබැයි අපේ මේ අතේ තියෙන රේඛා ගත්තාම රේඛාවල සමානතාවයන් තියෙනවා. මම මේ කියන්නේ ඇඟිලි සලකුණු නෙවෙයි. නමුත් අතේ තියෙන රේඛා මේ ඇඟිලි වල තියෙන හැඩතල එහෙම නැත්නම් අතේ තියෙන වර්ණය ඊට පස්සේ රේඛාවල දිග පළලවල් සමාන මිනිස්සු ඉන්නවා. එතකොට සමානතාවක් තියෙනවා. එකිනෙකට අතිශයින්ම වෙනස් වූ අසමානතාවක් තියෙනවා. ඉතින් ওই දෙක එකට එකතු කළා තමයි අපිට යමක් කියන්න වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමුකෝ දියවැඩියා රෝගීන්. දියවැඩියාව සඳහා අතේ පහළ වෙන ලක්ෂණ දියවැඩියා රෝගීන් 100ක් ගත්තොත් 100කගෙන් 99ටම එක ලක්ෂණයක් තියෙන්න පුළුවන් පොදුවේ. හැබැයි ඒගොල්ලන්ගේ ඇඟිලි සලකුණු ගත්තොත් එකිනෙකාගේ වෙනස්. ඔව් එතකොට දැන් ඇඟිලි සලකුණු කියන එක පුද්ගලයෙක් විදිහට දැන් පුංචි කාලේ ඉපදුනාට පස්සේ කොයි වගේ කාලයකදී හරියටම Tamanගේ ඇඟිලි සලකුණු පැහැදිලිව සටහන් වෙන්නේ කොයි වගේ කාලෙද? ඇත්තටම උපත ලබනවත් එක්කම ඇඟිලි සලකුණු පැහැදිලිව බලන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් ගර්භණී අවස්ථාවක ඒ කියන්නේ මාතෘත්වය දරන අම්මා කෙනෙක්ගේ මාස 3න් පස්සේ අල්ට්‍රාසෝනෝග්‍රැෆි මේ හොඳ ස්කෑනින් පරීක්ෂාවකදී පවා අත බලන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා නම් අපිට ඇඟිලි සලකුණු බලන්න පුළුවන් අද නවීන තාක්ෂණයේ යටතේ. එතකොට මේ අත්ලේ රේඛා ඒ කොයි කාලේ වගේද ආරම්භ වෙන්නේ සහ අත්ලේ රේඛා නම් මාස 7 පහ වුණෙන් පස්සේ තමයි පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අම්මගේ බඩේ ඉන්නකොට කුසේ ඉන්නකොට නමුත් ඉපදුනෙන් පස්සේ පැහැදිලිව ඒ රේඛා අපිට බලන්න පුළුවන්කම තියෙනවා. හැබැයි කුඩා වයසේ ඉඳන් වයස අවුරුදු 18 20 22 වෙනකන් මේ ප්‍රධාන රේඛාවල් වර්ධනය වීමක් සිද්ධ වෙනවා. 35 වෙනකම්ම ඒ කියන්නේ පුද්ගලයෙක් ස්ථාවරත්වය කරා පියනගනකම් අපි පොඩි කාලේ ඉඳන් දැන් කිරි දත් වලින් පටන්ගෙන ස්ථීර දත් හැදෙනවා වගේ මේ අතේ තියෙන රේඛාත් යම්කිසි ස්ථාවරත්වයක් දක්වා වර්ධනය වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් ඇඟිල්ලක් ඔයාගේ පොඩි කාලේ තියෙන අඟල් දෙකක විතර තියෙන ඇඟිල්ල නෙවෙයිනේ දැන් අපි වැඩි වියපත් වුණාම අවුරුදු 30 වෙනකොට හොඳ නිරෝගී වර්ධනය වෙච්ච විකසනය වෙච්ච අතක් බවට පරිවර්තනය වෙනකොට ඒවා දිගින් වැඩි වෙලා පළලින් වැඩි වෙලා හැදෙනවා. නමුත් අර ප්‍රධාන රටා ඒවේ තියෙන අතිසියුම් ලක්ෂණ එකයි. ඔව් දැන් අපි සාමාන්‍යයෙන් වර්තමානයේ තාක්ෂණය දියුණු වෙනවත් එක්කම මිනිස්සුන්ට අර ළඟා කරගන්න පුළුවන් දේවල් හැමදේම ලං වෙනකොට සෝෂල් මීඩියා කියන එක සමාජ මාධ්‍ය කියන එක බොහොම ප්‍රචලිත වෙනවා. එතකොට සෝෂල් මීඩියා ඇතුලේ මිනිස්සු තර්ක කරන්න පටන් ගන්නවා. ජ්‍යොතිෂය කියන්නේ ඇත්තක්ද බොරුවක්ද? හස්ත ශාස්ත්‍රය කියන්නේ ඇත්තක්ද බොරුවක්ද? මේ වගේ තර්ක කරනවා. එතකොට ඇතැම් අවස්ථාවලදී ඇතැම් අය කියන කතාවක් තමයි අත් දෙකක් නැති මිනිස්සුන්ටත් දෛවයක් තියෙනවා. කියන්නේ අත් දෙකම නැති මිනිස්සුන්ට දෛවයක් තියෙනවා. ඒ වගේ මේ උදාහරණ අරගෙන පෙන්නනවා. එතකොට මොකද්ද මේ කතාව? අත් දෙකක් නැති මිනිස්සුන්ට දෛවයක් තියෙනවා. එතකොට ඒක අපි කොහොමද බලන්නේ මේ ශාස්ත්‍රයත් එක්ක? ඇත්තටම මෙහෙමයි. දැන් ඇඟිලි නැති අයත් ඉන්නවා. ඒ කියන්නේ අතක් ගත්තාම අතේ දැන් අපිට ඇඟිලි පහක් තියෙනවා එක අතක. එතකොට අතේ රේඛා තියෙනවා, ඇඟිලි සලකුණු තියෙනවා. ඊළඟට මේවෙන් එක එක නැති අය ඉන්නවා. සමහරුන්ට එක ඇඟිල්ලක් නැහැ. සමහරුන්ට එක ඇඟිල්ලක් වැඩි. ඒ කියන්නේ සාමාන්‍ය නෙවෙයි අසාමාන්‍ය තත්ත්වවලට යන අය ඉන්නවා.
තවත් සමහරු ඉන්නවා ඇඟිලි එකක්වත් නැතුව නිකන් මස් වලින් හැදිච්ච නිකම්ම නිකන් කෝට්ට වගේ හැදෙන අයගෙත් අත් තියෙනවා. එතකොට ඒ අතේ ස්ට්‍රක්චර් එක එහෙම නැත්නම් ව්‍යුහය අනුව අපිට එයාගේ දෛවය කියවන්න පුළුවන්. මේ ඇඟිලි සලකුණු තියෙන අත් දෙකේ විතරක් නෙවෙයි. අතේ මෙතන ඉඳන් මෙතනට විතරක් නෙවෙයි ඇඟිලි සලකුණු තියෙන්නේ. කකුල් දෙකේ යටිපතුලෙත් තියෙනවා. ඉතින් ලෝකේ කොහෙවත් කෙනෙක් අද වෙනකන් හමු වෙලා නැහැ. අතේ කකුල් ඒ කියන්නේ අත් දෙකක් නැතුව කකුල් දෙකක් නැතුව ඉපදිච්ච කවුරුවක්වත් හම්බෙලා නැහැ. අත් දෙක නැති වුණොත් කකුල් දෙක තියෙනවා. කකුල් දෙක නැත්නම් අත් දෙක තියෙනවා. ඇඟිල්ලක් නැති වුණාට ඇඟිලි තව 3ක් 4ක් ඉතුරු වෙනවා. එහෙම නැත්නම් ඇඟිලි පහම නැත්නම් මේ අල්ලේ ඉතුරු වෙන කොටසක් හරි රේඛා කොටසක් මේ තියෙන පුංචි හරි කෑල්ලක් ඇතිව තමයි කවුරු හරි කෙනෙක් උපත ලබන්නේ. ඉතින් ඒක අපිට අධ්‍යයනය කරලා ගොඩක් දේවල් කියන්න පුළුවන්. එතකොට දැන් මිනිස්සෙක් විදිහට ඕනම කෙනෙක් කැමති තමන් පුංචි කාලේ ඉන්නවා නම් කැමති තමන් අධ්‍යාපනය හදාරන්නේ කොහොමද, උසස් අධ්‍යාපනයක් ලබනවද, ඒක කොයි වගේ තැනකට යයිද, වෘත්තිය කොයි වගේ වෙයිද, ඊට පස්සේ තමන්ගේ විවාහ වෙන කෙනා කොයි වගේ කෙනෙක් වෙයිද, ඒ වගේ අර ප්‍රශ්නාර්ථ ගොඩක් එක්කනේ මිනිස්සු ජීවත් වෙන්නේ. ඔය හැම ප්‍රශ්නයකටම ඔය ශාස්ත්‍රය ඇතුලේ උත්තරයක් තියෙනවද? ඔව් ඒ කියන්නේ දැන් ඔකට හොඳම දේ තමයි අපි දැන් එකිනෙකාට උප්පත්තියෙන් ගෙන සහජ හැකියාව තියෙනවා. Tamanට තියෙන Taman නිපුණතා දක්වන හැකියාව තියෙනවා. පිරිසක් ඉන්න පුළුවන් භාෂා කතා කිරීමේ හැකියාව, වාග් චාතුර්ය ඉතා උසස් කට්ටිය ඉන්නවා. තව සමහරු ඉන්නවා චිත්‍ර අඳින්න දක්ෂයි. තව සමහරු ඉන්නවා කාර්මික ශාස්ත්‍රයට දක්ෂයි. ඉතින් එතකොට අපි කරන්නේ මේ අත විකසනය වෙන්නේ කාගේ හරි තියෙන ඒ දක්ෂතාව පදනම් කරගෙන. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් කලාකාරයෝ හිතන්නකෝ නැටුම් කරන අය වෙන්න පුළුවන්, චිත්‍ර කරන අය වෙන්න පුළුවන්. මේ ඇඟිලි තුඩු වලින් තමයි සියල්ල සිද්ධ වෙන්නේ. ඒතකොට මේ ඇඟිලි තුඩු හරි සියුම්, රවුම් තුඩු තියෙන, අත බොහෝම සුමට, ඇඟිලි දිග. එහෙම අයගේ තමයි මේ කලාකාරයන්ගේ අත් තියෙන්නේ. ඩාන්සින් කරන අයගේ දැක්කේ මේම නිකන් ඇඟිලි නැල වෙලා යනවා. ඒකට හේතුව ඒකට ඒ මනුස්සය උප්පත්තියෙන්ම දක්ෂයි. එතකොට මේ මම කියන්නේ සාත්‍රයක් නෙවෙයි. පරිසරය ඔබව මොකක් සඳහාද සකස් කරලා තියෙන්නේ? මම ඇවිල්ලා මාර්ගදර්ශකයෙක්. හරි. ඔබට මම කියන්නේ සෝවා දහම ඔබට දීලා තියෙන හැකියාවල් මෙන්න මේවා. මෙන්න මේක දියුණු කරගන්න මේ ශාස්ත්‍රයේ ඔබට යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මට චිත්‍ර අඳින්න බෑ. නමුත් ඒ වගේ හැකියාවක් එනවනම් මගේ අතත් ඒ ගානට විකසනය වෙනවා. එතකොට මම ඒක පුහුණු කරොත් ලෝකේ මම ඒ අග්‍රම තැනට යනකම් යන්න පුළුවන් ඒ ශාස්ත්‍රේ. ඉතින් අපි කාට හරි කෙනෙකුට පුද්ගලයෙකුට මඟ පෙන්වීමක් කරනවා මෙන්න මේ හැකියාවල් ඔබට අවශ්‍ය ඔබ ආස පැත්තකට යොමු කෙරුවොත් ඒකෙන් ඉස්සරහට යන්න පුළුවන් කියලා. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක් දැන් අපි මිනිස්සු විදිහට වැඩ කටයුතු කරද්දී එක එක්කෙනා එක එක කටයුතු වල නිරත වෙන්නේ. අපි නිරත වෙන ශාස්ත්‍රයන් වෙනස්, එතකොට වෘත්තීන් වෙනස්. දැන් සමහර පුද්ගලයෝ ඉන්නවා ඔවුන් බර වැඩ කරන. අපි කියන්නේ කම්කරුවෝ වගේ. අර අතට දැනෙන්න බර වැඩ කරන මිනිස්සුන්ගේ අතේ ඒ රේඛාවල එහෙමත් නැත්නම් මේ අත්ලේ අපි දකින ඒ ලක්ෂණවල වෙනසක් සිද්ධ වෙන්නේ නැද්ද? ඒ ඔවුන්ගේ වෘත්තියත් එක්ක තියෙනවා. ඇත්තටම දැන් අපි හිතමුකෝ මේසෙන් වැඩ කරන අය ඉන්නවා. සිමෙන්ති එක්ක බොහෝම ගනුදෙනුවක් තියෙන අය. එතකොට මේ අත් හරි රළුයි. ඊළඟට රේඛා ගත්තොත් දැන් දරපලන අය වෙන්න පුළුවන්, ගොවියෙක් වෙන්න පුළුවන්, පසුත් එක්ක වැඩ කරන හොඳ මේ කෘෂිකාර්මික කවුරු හරි ඒ වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේසෙන් වඩු වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ ලෝහමය අවි ආයුධ එක්ක වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ වගේ අයගේ අත් හරි මේ බරයි. බරයි කියන්නේ මේ හොඳට මස් පිරීලා තියෙන රේඛා අඩුයි. රේඛා අඩුයි කියන්නේ වැඩි මොනොත් රේඛා 3යි නැත්නම් 4යි තියෙන්නේ. මොකද ඒගොල්ලන්ගේ ජීවිතේ සරලයි. මූලික අවශ්‍යතාවල් වලට තමයි ජීවිතය සකස් වෙලා තියෙන්නේ. ඒතකොට ඊට සාපේක්ෂව අතේ ලක්ෂණ දකින්න පුළුවන්. ඇඟිලි සලකුණු හරි රළුයි, අත් ගොරෝසුයි. ඒ මොකද අර වැඩ කරනවත් එක්ක ඒක ඒ ගානට සකස් වෙලා තියෙනවා. දැන් ඕකත් එක්කම කට්ටියගේ මතයක් තියෙනවා මේ අපි අම්මගේ කුසේදී මේ ඇඟිලි නමාගෙන ඉන්න විදිහට රේඛා එනවයි කියලා. එක මතයක් තියෙනවා. නමුත් බලන්න එහෙනම් හැමෝම නමන් ඉන්නේ එකම විදියට. එයි එක එක්කෙනාට එක එක්කෙනාගේ වෙනස් රේඛා තොගයක් අපිට තියෙනවා. මොකද අපි කරන වැඩ එකිනෙකාට වෙනස්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ගොවියෙක් ගන්නකො. එක ගොවියෙක් කුඹුරු කොටන විදිහට නෙවෙයි අනිත් එක්කෙනා කුඹුරු කොටන. ඒකෙත් තියෙනවා එයාටම ආවේනික මේ ක්‍රමවේදයක්. ඊට අනුව අත සැකසෙනවා.
එතකොට දැන් මම මෙහෙම තර්කයක් ගෙනවොත් දැන් වෛද්‍යවරු දෙන්නෙක් ඉන්නවා. මේ වෛද්‍යවරු දෙන්නම එකම වෛද්‍ය විද්‍යාලයෙන් ඉගෙනගෙන එකටම ලකුණු අරගෙන එහෙම ශාස්ත්‍රය ප්‍රගුණ කරපු දෙන්නෙක් කියලා හිතමු. දෙන්නගේ අත් දෙක ගත්තාම ඔබ කියන්නේ දෙවිදිහක්. ඔව්. ඒ කියන්නේ ඔවුන් ලබලා තියෙනෙත් එකම අධ්‍යාපනයේ එකම විභාගය පාස් කරලා එන්නේ. එතකොට කොහොමද මේ අත් දෙක දෙවිදිහක් වෙන්නේ? ඒක තමයි. ඒ කියන්නේ මොලේ වැඩ කරන විදිහ වෙනස්නේ. අපි කොච්චර එකම පරිසර සාධක තත්ත්ව යටතේ දැන් ඕකම ගත්තොත් අපි සම නියුන් දරුවන්ට එකම අම්මගේ බඩේ එකම ජාන එකම ලේ එකම ගෙදර එකම පසුබිමේ ඔක්කොම දේවල් දුන්නා. මේ දෙන්නගේ අදහස් මතිමතාන්තර දෙක දෙකක්. එතකොට ඇඟිලි සලකුණ වෙනස් වෙන්නේ අන්න ඒක මත. එතකොට වැඩි එපා. මේ අතට සමාන නැහැ. එකම මිනිස්යාගේ වුණත් වමයි දකුණයි සමාන නැහැ. එච්චර අසමානතාවයක් තියෙනවා. ඒකට හේතුව අපේ ඇතුළාන්ත සිතයි එළියේ සිතයි දෙකම 100% එකක් වෙච්ච මිනිස්සු කොහෙවත් නැහැ. හිත ඇතුලේ තියෙන එකක් එළියට අපි වැඩ කරනකොට ඒක සැකසෙන්න වෙනවා. කොහොමද අපි එකක් විදිහට වැඩ කරන්නේ? එතකොට මේ අත් දෙක සමාන අය අපිට කලාතුරකින් තමයි හම්බෙන්නේ. එකම පුද්ගලයාගේ වුණත් මේ අතයි මේ අතයි. මොකද වම් අත ඔයා බලන්න. ඔයාට බෝලයක් කවුරු හරි දැම්මොත් ඔයාට පුළුවන් ද වමතෙන් අල්ලන්න. ඔයා දකුණත් හුරු එක්කෙනෙක් නම් වමෙන් අල්ලන්න බෑ. දකුණෙන් තමයි අල්ලන්නේ. එතකොට මේ ස්ට්‍රක්චර් එක ව්‍යුහය ඊට සාපේක්ෂව වෙනස් වෙනවා. ඔව් දැන් අපි මේ සාමාන්‍යයෙන් පුද්ගලයෙක් හම්බුනහම වුණත් අපි මුලින්ම කරන්නේ ඔහුට කියන්නේ ආයුබෝවන් කියලා. ඒ කියන්නේ ආයුෂ බොහෝ වේවා, තව තව ජීවත් වේවා. එහෙමනේ අපි කියන්නේ. එතකොට මිනිස්සෙක් විදිහට හැමෝම බලාපොරොත්තු වෙනවා මේ දීර්ඝායුෂ විඳින්න. ඒ කියන්නේ වැඩි කාලයක් ජීවත් වෙන්න. එතකොට අපි අතක් දිහා බලලා කොහොමද කියන්නේ මේ මිනිස්සයා කොච්චර කල් ජීවත් වෙනවද, දීර්ඝායුෂ තියෙනවද, දීර්ඝායුෂ විඳින්න පුළුවන් ලක්ෂණ කොයි වගේද කියන්නේ? ඇත්තටම ඔය ආයුබෝවන් කියන මේ ක්‍රමවේදය ඇතුළෙම ඕක සඳහන්. අපි අත් දෙක මෙහෙම එකතු කරනකොට මගේ නම් ඇඟිලි ඇද්ද නිසා එකතු වෙන්නේ නැහැ උඩින්. නමුත් සාමාන්‍යයෙන් ආයුබෝවන් කියන නිවැරදි ක්‍රමය තමයි මේ ඇඟිලි තුඩු එකට එකට ස්පර්ශ වෙනකොට මේක තමයි ආයුබෝවන් කියන නියම ක්‍රමය. එතකොට පිපෙන්න බලාපොරොත්තු වෙන පොහොට්ටුවක් වගේ. ඊළඟට ඕගොල්ලන්ට පේන වෙද්දි මේක පිරමීඩ හැඩයක් ගන්නවා. ඔව්. එතකොට විශ්ව ශක්තිය මේ ඇඟිලි තුඩු හරහා මේ අල්ලේ මැදට එකතු වෙනවා. මොකද මේක පිරමීඩ හැඩයක්. දෙවෙනි කාරණය තමයි මේ ඇඟිලි තුඩු වලට මොලේ තියෙන ස්නායු අග්‍ර සම්බන්ධයි. එතකොට මේ අග්‍ර තෙරපෙනවා අපි මෙහෙම එකට එකතු කරනකොට. මේකෙන් විශේෂ දෙයක් ඇත්තටම සිද්ධ වෙනවා. දැන් මම ඔබට මෙහෙම කරනකොට ඔයාගේ රූපය මගේ මොලේ ඇතුලේ හොඳට චිත්‍රයක් විදිහට ඇඳෙනවා. එතකොට මගේ මතකය තුළ ඔයාගේ මූණ බොහොම ඒ කියන්නේ මතකය වැඩි කරන්න එක හේතුවක් තමයි මේ ලක්ෂණය. ඊළඟ එක තමයි අපි හදවතින්ම මගේ මුළු හදවතින්ම වම දකුණ. ඒ කියන්නේ ඔයාගේ හොඳ නරක මොනවා තිබුණත් මම හදවතින්ම ඔබට සුබ පතනවා කියන එකේ අර්ථය තමයි මේ ආයුබෝවන් කියන එක ඇතුලේ තියෙන්නේ. එතකොට මේක ආසියාතික රටවල් ගොඩක මේ ආයුබෝවන් කතන්දරේ තියෙනවා. දැන් ඉන්දියාව ගත්තොත් නමස්තේ, නමස්කාර මේ ඔක්කොම අතත් එක්ක තියෙන එක. එතකොට දැන් මේකේ දීර්ඝායුෂ කොහෙද තියෙන්නේ කියන එක ගත්තාම අපි සාමාන්‍යයෙන් අත ගත්තාම ජීවන රේඛාව එහෙම නැත්නම් කෙනෙක්ගේ ආයුෂ එහෙම නැත්නම් ජෛව ශක්තිය කියන එක අපි බලන්නේ මෙන්න මෙතන ඉඳන් මේ අල්ල මැදට ඇඳෙන රේඛාවෙන්. හරිද? ප්‍රධාන අතේ ප්‍රධාන රේඛා තුනක් අනිවාර්යෙන් තියෙනවා. අතේ මේ රේඛා තුන නැති කිසිම මිනිස්සෙක් ලෝකේ අද වෙනකන් හම්බෙලා නැහැ. ඒ නිසා වෙන මොන රේඛා නැති වුණත් මේ ප්‍රධාන රේඛා තුන තියෙනවා. එකක් ජීවන රේඛාව, අනිත් එක හෘද රේඛාව, අනිත් එක මේ ශීර්ෂ රේඛාව, මොළය ගැන කියවෙන රේඛා. මේ තුන තිබුණ නැත්තම් මිනිස්සෙක් ජීවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඕනෑම මිනිස්සෙකගේ වම දකුණ කියන අත් දෙකේම තියෙනවද? දෙකේම ওই රේඛා තුන අනිවාර්යෙන් තියෙනවා. සමහර ඇතැම් අයගේ මේ හෘද රේඛාවයි ශීර්ෂ රේඛාවයි දෙක එකට එකතු වෙලා තියෙනවා. ඒක තමයි අපි වානරේ රේඛාව නැත්තම් සිමියන් ලයින් කියලා කියන්නේ. ඒත් ඒ රේඛාව අතක තියෙනවා. ඒ නිසා දැන් ආයුෂ බලනකොට මෙන්න මේ ජීවන රේඛාව කියන එකෙන් ගොඩාක් මිනිස්සු අහිකුන්ටිකයෝ වෙන්න පුළුවන් ශාස්ත්‍ර කියන අය මෙන්න මේ රේඛාව බලලා තමයි ආයුෂ කියන්නේ. දැන් හිතන්නකෝ කෙනෙක්ගේ අතේ මේ රේඛාව කොටයි මං කියනවා ඔයාට ආයුෂ නැහැ. ඔයා 50න් ඔයාගේ ජීවිත ආයු කාලය ඉවරයි කියලා. ඒක සාර්ථක නැහැ. පොඩි බාධා කිරීමක් කරනවා. දැන් ඔබ ශාස්ත්‍රයේ දීර්ඝායුෂ කියලා කියන්නේ කොච්චර කාලයක්ද?
මෙහෙමයි සාමාන්‍ය අපේ ගණනය කිරීම වල හැටියට ගත්තාම ආසියාතික රටවල් වල මිනිස්සුන්ගේ ආයුෂ අපි 80 85 වෙනකන් සාමාන්‍ය ආයුෂ ගණන් හදනවා. මොකද මේ නිරෝගී පුද්ගලයෙකුගේ ආයුෂ කාලය 80 85ට යනකම් සාමාන්‍යයෙන් කෙනෙක් ජීවත් වෙනවා. නමුත් විදේශ රටවල් වල යුරෝපයේ වෙන්න පුළුවන්, ඇමරිකාව වගේ රටවල් වල වෙන්න පුළුවන් ආයුෂ ප්‍රමාණය 60 65ට සීමා වෙලා තියෙනවා. එතකොට මේ ජීවන රේඛාව කොටයි හරි දිගයි හරි කියලා ඒකෙන් අපිට කියන්න බෑ කෙනෙක්ගේ ආයුෂ ප්‍රමාණය. ඒක එක්තරා එක සාධකයක් විතරයි. ජීවිතේ ශක්තිය මනින එක්තරා සාධකයක්. දෙවෙනි එක තමයි අපේ මාපට ඇඟිල්ල. මාපට ඇඟිල්ල කොච්චර ශක්තිමත්ද, මාපට ඇඟිල්ලේ පිහිටීම කොච්චරද, ඒක කොයි විදිහට සකස් වෙලා තියෙන්නේ, මෙන්න මේ හරිය කොච්චර කියන්නේ මාංශ පේශී ප්‍රමාණයක් නිරෝගීව තියෙනවද, අන්න ඒක මත ඩිපෙන්ඩ් වෙනවා අපේ ආයුෂ ප්‍රමාණය. ඉතින් ලක්ෂණ සෑහෙන ප්‍රමාණයක් අපේ හදවත හොඳට වැඩ කරනවද, මොළය හොඳට වැඩ කරනවද, අපේ මාංශ පේශීන් හොඳට වැඩ කරනවද, අන්න ඒ ඔක්කොම එකතු කරලා තමයි අපි කෙනෙක්ගේ ආයුෂ විස්තර කරන්නේ. ඔයාට මෙන්න මෙච්චර ආයුෂ ප්‍රමාණයක් නිරෝගීව ඉන්න පුළුවන්. ඒ කියන්නේ එක ලක්ෂණයක් මත බලලා ඒක මතම පදනම් වෙන්න බෑ. මේ ශාස්ත්‍රය ඇතුලේ අපි හැමදේම නිරීක්ෂණය කළා තමයි අවසාන නිගමනයට එන්නේ කියන කාරණා. ඔව් දැන් අපි කතා කරන්නේ පෙරදිග රටවල් වල මෙහෙම ආයුබෝවන් කියන ඒ ආචාරය කරන්න කියලා. දැන් අපි බටහිර රටවල් වල දකින්නේ අපි කියන අතට අත දෙනවා. මේ ඒ කතාවත් එක්ක මොනවා හරි විද්‍යාත්මක පදනමක් තියනවද මේ ශාස්ත්‍රයත් එක්ක ගලපන්න? ඔව් ඇත්තටම දැන් ඕක අපි දැන් මේ අද පවතින තත්ත්වයක් එක්ක ගත්තොත් මේ කොරෝනා වසංගතයත් එක්ක ආයුබෝවන් කියනකොට කාගෙන්වත් කාටවත් ජර්ම් එකක් යන්නේ නැහැ. මොකද මගේ අත් දෙක මය ගාව තියෙන. නමුත් අපි දැන් අතට අත දෙනකොට එහෙම නැත්නම් ෂේක් හෑන්ඩ් කරනකොට අපේ අතේ තියෙන දේවල් අනිත් පුද්ගලයාට ගමන් කරනවා. එතකොට ඒක එක්තරා පැත්තකින් අවාසිදායක තත්ත්වයක්. නමුත් ඒ බටහිර රටවල් වල මේ අතට අත දීමේ යම් කිසි ක්‍රමවේද තියෙනවා. දැන් උදාහරණයකට අපි අතට අත දෙනකොට මෙන්න මේ විදිහට අපි අත හොඳට ගැඹුරෙන් තදට අල්ල ගන්නවා නම් ඒ බැඳීම බොහොම ශක්තිමත්. දැන් විශේෂයෙන් දේශපාලඥයෝ වගේ කට්ටිය අතරත් දෙනකොට අත් දෙකෙන්ම අල්ලනවා එක අතක්. ඒ බැඳීම උපරිමයි කියලා මම ඔබ මේ හදවතෙන්ම පිළිගන්නවා කියන එකට තමයි අත් දෙකෙන්ම මේ ආචාර කරන්නේ. දැන් නයිට්වරු එහෙම නැත්නම් යුද හමුදාපතිවරු ඒ කට්ටිය අතට අත දෙනකොට මෙතනට එනකන් අතට අත දෙනවා. ඒ කියන්නේ මගේ අල්ලෙන් ඔයාගේ වැලමිට ගාවට එනකන් අල්ලනවා. ඒකට හේතුව ඊටා දැඩි බැඳීමක්. අවබෝධයෙන් යුක්තව අපි ගිවිසුමකට එළඹිලා අපි දෙන්න අතර අන්‍යෝන්‍ය සම්බන්ධයකින් බැඳීමක් පටන් ගන්න යනවා කියන එකට තමයි මේ විදිහට අතදත් දෙන්නේ. තව සමහර වෙන හායි යන්නේ, බයි යන්නේ කියලා නිකන් අතේ නිකන් ඇඟිලි හතර ගෑවි නොගෑවි යන විදිහට ෂේක් හෑන්ඩ් කරන වෙලාවල් තියෙනවා. ඒකෙන් අපිට පෙන්වන්න තියෙන්නේ ඒ බැඳීමේ ස්වභාවය. නිකන් අර මූණිච්චාවට අපි අතට අත දෙනවා කියන්නේ අන්න ඒ වගේ එකකට. දැන් තවත් සමහර වෙන මේ අත්වල දාඩිය දාන අය ඉන්නවා. එතකොට ඒ අතට අත දෙනේ වෙලාවේදී දාඩිය දානවා නම් අපි ඒකිනුත් බලනවා පුද්ගලයාගේ කැළඹෙන සුළු ස්වභාවය, නර්වස් ගතිය. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් අතට අත දීමක් යටතේ අධ්‍යයනය කරන්න පුළුවන්. ආයුබෝවන් කියනවා වගේ නෙවෙයි. ඉතින් වඩා සුදුසුයි කියලා මම නම් සලකන්නේ අර ප්‍රාර්ථනාවයි. එතකොට තමන්ට ඒ අදාළ පුද්ගලයාගේ මූණ මතක හිටිනවා. එතකොට තමන්ගේ සිතත් පිරිසිදුයි, දකින්න කෙනාටත් ප්‍රසන්නයි. පුළුවන් තරම් අත් දෙක එකට එකතු කරලා ආයුබෝවන් කියන්න පුළුවන් නම් ඒක තමයි මම දකින හොඳම ආචාරශීලී ක්‍රමය. ඔව් එතකොට අපි මේ දකින තරුණ පරපුරේ අය බොහෝ වෙලාවට හමු වෙනකොට හරි වෙන වෙලා යනකොට හරි අපි කියන අර පහක් දාලා යනවා කියලා. අතට අත වදින විදිහට පහක් දාලා යනවා කියලා. දැන් මේ කතාවත් ওই වගේ මේ විද්‍යානුකූල පදනමක් තියෙනවද? තියෙනවා. දැන් අපි සාමාන්‍ය ඒක අර නිකන් බැඳීම හොඳයි, යාළුකම තර කිරීම සඳහා පහක් දානවා කියලා අපි කියනවා. එතකොට තව සමහරු මෙන්න මෙහෙම කරනවා. ඒ කියන්නේ අත් දෙක එකට මේවා කරනවා. ඒ වගේ සංස්කෘතියෙන් සංස්කෘතියට ඕකේ විකාශය වෙනස්. ඒ කියන්නේ එක සංස්කෘතියක මේක සලකන්න පුළුවන් හොඳ නැතේ කියලා. තව සංස්කෘතියක ඒක හොඳයි කියලා සලකන්න පුළුවන්. ඉතින් ඒක අදාළ අර පුද්ගලයෝ හැසිරෙන අපි ජීවත් වෙන වටපිටාව මත ඒක අපි තේරුම් ගන්න ඕනේ මේක හොඳයි හොඳ නෑයි කියලා. ඒ කියන්නේ අපි නොහිතන දේවල් මේ හැම දෙයකම අන්තර්ගත වෙලා තියෙනවා කියන කාරණාව තමයි මෙතුමේ කියන්නේ. ඒ කියන්නේ
විද්‍යාත්මක පදනමක් මේ හැම කාරණාවක් ඇතුළෙම ගැබ් වෙලා තියෙනවා කියන කාරණාව. ඊළඟට අපි දැන් සාමාන්‍යයෙන් අපි කතා කරවුවා මේ දීර්ඝායුෂ ගැන කතාව. එතකොට දැන් අපි ඊළඟට යමු දැන් බොහෝ දෙමාපියන්ගේ බලාපොරොත්තුව Tamanගේ දරුවන් කවදා හරි උසස් අධ්‍යාපනය හදාරන එක. ලංකාව වගේ රටක නම් කැම්පස් එකකට ගිහිල්ලා හොඳ රැකියාවක් කරනවා කියන එක. ඒ කියන්නේ අධ්‍යාපනය ඊට පස්සේ රැකියාව. මේ කියන කාරණා දෙක කොයි වගේ විදිහටද අපිට විග්‍රහ කරන්න වෙන්නේ මේ ශාස්ත්‍රයත් එක්ක? ඇත්තටම අපිට මඟ පෙන්වීමක් කරන්න පුළුවන් කොයි විශේෂ ශාස්ත්‍රයක් හොඳයිද කියලා. දැන් අපි අතබල්ලා අපිට කියන්න පුළුවන් ඔබ පොත්පත් එක්ක කරන අධ්‍යයන කටයුතු, පරීක්ෂණ කටයුතු, සියුම්ව කරන දේවල් වලට දක්ෂයි. ඒ කියන්නේ අපි විශ්ලේෂණය කරන්නේ ඔබේ මොලේ වැඩ කරන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් අපි අතක් බලලා ඉවලා කියන්නේ ඔබ අනාගතයේදී වෛද්‍යවරයෙක් වෙනවා, ඔබ අනාගතයේදී ඉංජිනේරුවෙක් වෙනවා, ඔබ අනාගතයේදී නීතිඥයෙක් වෙනවා කියන එකද නැත්තම් කියන්නේ ඔබ මේ තියෙන ලක්ෂණත් එක්ක ඔබ අනාගතයේදී වෛද්‍යවරයෙක් වීමට සුදුසුයි, එහෙම නැත්නම් ඉංජිනේරුවෙක් වෙන්න සුදුසුයි, එහෙම සුදුසුකමක් ප්‍රකාශයටපත් කිරීමක්ද නැත්නම් අනිවාර්යෙන්ම මෙන්න මේ කෙනා වෙනවා කියලා සනාථ කිරීමක්ද ඔබ කරන්නේ? මෙහෙමයි. අපි සුදුසුකම් එක්ක මඟ පෙන්වීමක් කරනවා. සමහර අයට සනාථ කරලම කියන්න පුළුවන්. මොකද ඒ අයගේ ඒක අපි හිතමුකෝ බලාපොරොත්තුවම වෙලා තියෙනවා. දැන් උදාහරණයකට කෙනෙක් එනවා හොත්තට අතෙන් සියුම්ව කැපීම් කෙටීම් ಜಾති කරන්න පුළුවන් එක්කෙනෙක්. අතෙන් සියුම්ම දේවල් නිර්මාණය කරන්න පුළුවන් එක්කෙනෙක්. දැන් ඒ වගේ කෙනෙක් වෛද්‍ය විද්‍යාවට ආස නම් වෛද්‍ය විද්‍යාව හදාරන්න ඕනේ කියලා එයාගේ හිතේ දැනටම තියෙනවා නම් මම එයාට මඟ පෙන්වන්නේ ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්න. පිහිය අතර ගත්තාම අත වේවුලන්නේ නැත්තම් අන්න නියම හොඳ ශල්‍ය වෛද්‍යවරයෙක්. එයාට හැකියාව තියෙනවා. ඒතර අපි මඟ පෙන්වන්න ඕන නිකන් වෛද්‍යවරයෙක් වෙන්නේ නැතුව ඒකේ සෙක්ෂන් එකක් තෝරගන්න. ඒ කියන්නේ එයාගේ දක්ෂතාවයට අනුව. එතකොට එයාට හරියන ශාස්ත්‍රය අපි මඟ පෙන්වනවා. දැන් සමහරු ඉන්නවා හැකියාව එක තැනක ඒගොල්ලෝ ආස කරන්නේ වෙන ශාස්ත්‍රයක්. අපි හිතමු කෙනෙක් එනවා එයාට උප්පත්තියෙන්ම සහජ හැකියාවක් තියෙනවා භාෂාවන් ඉගෙන ගන්න. නමුත් එයා ආස කරන්නේ ව්‍යාපාරික ශාස්ත්‍රයකට යන්න. එතකොට මම ඇවිල්ලා උපදෙසක් දුන්නොත් ඔයා ලැන්ග්වේජස් කරන්න කියලා එයා කැමති නැත්තම් එහෙම ඒ දේවල් නෙමෙයි අපි උපදෙස් දෙන්නේ ඇත්තටම හරි. ඔබ ව්‍යාපාර ශාස්ත්‍රය කරන්න. හැබැයි ඔයාගේ උප්පත්ති දක්ෂතාවයක් තියෙනවා කතාවට. ඔයා භාෂා දෙක තුනක් ඉගෙන ගත්තොත් ඔයාට ව්‍යාපාර ගිවිසුම් වෙන්න පුළුවන්, විදේශ රටවල් එක්ක කරන බිස්නස් වෙන්න පුළුවන්. ඒවා සාර්ථක කරගන්න පුළුවන්. ඔයාගේ මෙන්න මේ උපන් හැකියාව වර්ධනය කරගත්තොත්. අන්න ඒ වගේ අපි මඟ පෙන්වීමක් කරනවා මෙන්න මේ විදිහට බිස්නස් ලයින් එක හදන්නයි කියලා. මොකද සමහරව ඉන්නවා කිසිම දක්ෂතාවයක් නැතුව ඒ අදාළ ශාස්ත්‍රවල පරතරටම ගියපු අය. ඒ පරතරට ගිහිල්ලා තියෙන උපන් සහජ හැකියාව උපරිම වශයෙන් ප්‍රයෝජනයට අරන් තියෙන නිසා. ඒ මඟ පෙන්වීම තමයි අපි දෙන්නේ. නැතුව අපි කැමති නැති අකමැති එහෙම පාත් එක්කට අපි මේ පුද්ගලයාව හරවන්නේ. තමන් කැමති ශාස්ත්‍රය යටතේ තමන්ගේ හැකියාවන් පාවිච්චි කරගෙන උඩටම යන්නේ කොහොමද කියන එක තමයි අපි මාර්ගය පෙන්වන්නේ. ඔව් දැන් වර්තමානයේ බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්නේ Taman කවුද කියන දේ හරියට තේරුම් ගත්තේ නැත්නම් අපිට ඉස්සරහා ගමනක් යන්න අමාරුයි. ඒ කියන්නේ මේ ශාස්ත්‍රය ඇතුලේ ඔබට පුළුවන්කම තියෙනවා කවුරු හරි කෙනෙක්ට ඔහු කවුද, ඇය කවුද කියන කාරණාව හරියාකාරව අවබෝධ කරන්න මේ ශාස්ත්‍රය ඇතුලේ හැකියාවක් තියෙනවා. ඔව් ඇත්ත වශයෙන්ම. ඒ කියන්නේ එකාතකට මේ ශාස්ත්‍රය යම්කිසි ආකාරයක මිනිසුන්ට සේවයක් එහෙමත් නැත්නම් උදව්වක්. ඔව්. මොකද තමන් කවුද? තමන් කොයි වගේ ස්වභාවයක් ඇති එක්කෙනෙක්ද? ඇත්තට මේකට කියන්න ඕනේ මම කවුද කියලා අඳුර ගන්න පුළුවන් හොඳම විදිහක්. තමන්ගේ හැකියා, තමන්ගේ දුර්වලතා, තමන්ගේ හදාගත යුතු දේවල්, වර්ධනය කරගත යුතු දේවල්, ඒ සියල්ල එක සමානව දැනගන්න පුළුවන්. මොකද අපි අපේ දුර්වලතා දැනගන්න පුළුවන් නම් ඒවා අපිට මගහරව ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒවා මේ අනිත් අයට නොපෙන්වා කටයුතු කරගන්න පුළුවන්. දැන් සාර්ථක දේවල් විතරක් කියලා ඇති ඵලයක්වත් නැහැනේ. දුර්වලතා විතරක් දැනගෙන ඇති ඵලයක්වත් නැහැ. මේ දෙකම දැනගත්තොත් තමයි සාර්ථක මිනිසෙක් හැටියට ඉස්සරහට යන්න පුළුවන්කම තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ අපි සල්පිලකට වගේ ගිහපුවම සෑහෙන්න අපි බලාපොරොත්තු වෙන දෙයක් තමයි කොතනක හරි තියෙනවා නම් කේන්දර බලන තැනක් එහෙම නැත්නම් මේ සමහර තැන්වල තියෙනවා මේ මහපට ඇඟිල්ලේ ඒ ඇඟිලි සලකුණ මත පලාපල කියන ආකෘතියක්. ඒ කියන්නේ
තමන්ගේ කලින් ආත්මේ කොහොමද තමන්ගේ ජීවිතය ඊට පස්සේ මේ ආත්මේ ගේ දොර ඉඩකඩම් වල හිමිකාරීත්වය කොහොමද තමන්ගේ සහකරුවා සහකාරිය ගැන මේ වගේ රටාවක් තියෙනවා. ඒක සම්බන්ධයෙන් ඔබේ අදහස කොයි වගේ තැනක තියෙන්නේ? ඇත්තටම මෙහෙමයි. ඔකට කියන්නේ ඕලා ලීෆ් කියලා. එහෙම නැත්නම් නාඩි වාක්‍ය කියලා කියනවා. ඇත්තටම ඒකෙදි විද්‍යාත්මක පසුබිමක් නැහැ. මාපටන් ඉල්ල ගන්නවා. තම් print එක අරන් තමයි ඒගොල්ලන් යම්කිසි පුස්කොළ පොත්වල ලියවිච්ච දෙයක් කියනවා කියලා කියන්නේ. නමුත් ඒකේ විද්‍යාත්මක පසුබිමක් නැහැ. ඒක গুপ্ত ශාස්ත්‍රයට යන එකක්. දැන් මගේ තියෙන තර්කය නම් දැන් ඔබ අද යනවා ඔබේ තම් print එක දීලා මේ වාක්‍ය බලා ගන්න. එතකොට ඔබට අනාවැකියක් කවුරු හරි කියන අවුරුදු 70 දී ඔයාට මෙන්න මේක වෙන්න තියෙනවායි කියලා. එතකොට අද තියෙන වයසයි අවුරුදු 70 වෙනකන් ඔබ මේ ගෙවන ජීවිතය තුළ කොච්චර දේවල් හොඳ නරක වශයෙන් සිදුවීම් සිද්ධ වෙනවද? එතකොට අපි කොහොමද අනාවැකියක් කියන්නේ මේ ජීවිත කාලය තුළ වෙන සිද්ධි මාලාවත් ඒකට බලපානවනේ. එහෙම අනාවැකි කියන්න පුළුවන් ක්‍රමයක් ඒක සාර්ථක නෑ හැම එක්කෙනාටම 100%ක් නිර්වද්‍ය නෑ. නමුත් සමහර දේවල් කියන්න පුළුවන්. බැරි නෑ. ඒක හැබැයි গুপ্ত ශාස්ත්‍රයේ යටතේ යන විද්‍යාවක් හැටියට තමයි කියන්න වෙන්නේ. ඔව් මම හිතන්නේ අපි ළඟ තියෙනවා මෙතුමිය විශ්ලේෂණය කරපු විශේෂ පර්යේෂණ මගින් ලබාගත් දත්තතොරතුරු අපි හෙළරහස් බලාගෙන ඉන්න අපේ ප්‍රේක්ෂකයන්ට පෙන්වමු මේ ඔබ ළඟ තියෙන ඒ රේඛා සටහන් ඔස්සේ ඔබ අධ්‍යයනය කරපු කරුණු සහ ඒවා ඔස්සේ ඔබ ආපු නිගමන මොනවද කියන කාරණාව. ඇත්තටම මේ තියෙන්නේ හදවත සහ පෙනහළු දෙක බද්ධ කිරීමට වෛද්‍යවරුන් නියමිත කරපු එක්කෙනෙක්ගේ අතක් කුඩා කල සිටම සෙම රෝගය එහෙම නැත්නම් අධික සෙම රෝගයෙන් පීඩා විඳින කෙනෙක්ගේ අතක් මේ වෙනකොට වයස අවුරුදු 30ක විතර කාලයක් ජීවත් වෙනවා. ඇත්තටම මෙයා ඉපදිලා අවුරුදු 3-4ක් යද්දී වෛද්‍යවරු කියලා තියෙනවා ඔයාට නම් ජීවිතයේ ආයු කාලය නැහැ. ඔයා ළඟදිම නැති වෙනවා මේ දරුවා කියලා තියෙද්දිත් අද වෙනකොට අවුරුදු 30ක් ජීවත් වෙච්ච කෙනෙක්ගේ අත්සටහනක් තමයි මේ තියෙන්නේ. හැබැයි මේ අත්සටහනේ ඔබට දකින්න පුළුවන් රේඛා ගොඩාක් තියෙනවා. ඇත්තටම මේ සාමාන්‍ය පුද්ගලයෙක්ගේ දකින්න නොලැබෙන රේඛා සටහනක් මේ කියන්නේ නිකන් කැපුම් පාරවල් විදිහට තමයි රේඛා සටහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ අත් දෙකේම අපි සාමාන්‍යයෙන් අත්සටහනක් ගන්නකොට අත් දෙකේම අත්සටහන් ගන්නවා. එතකොට මේ අත්සටහන් වල මේ ඇඳෙන රේඛා පැහැදිලිව තිබ්බොත් තමයි අපිට කියන්න පුළුවන් හදවතේ තත්ත්වය කොහොමද? මොළයේ තත්ත්වය කොහොමද? පෙනහල්ලේ තත්ත්වය කොහොමද? ඊළඟට මේ ඇඟිලි සලකුණු නිවැරදිව වැදෙන්න ඕන. එහෙම නිකන් ආවට ගියාට තින්ත ටිකක් ගාලා මේ අතේ print එකක් ගන්න බෑ. ඉතින් පිළිවෙලකට ගන්න ඕනේ. ඉතින් මේ අය මම නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරන අය. ඒ කියන්නේ අවුරුද්දකට එක සැරයක් ප්‍රතිකාර ක්‍රමات එක්ක කොහොමද අතේ රේඛා වෙනස් වෙන්නේ? ඒවේ මොනවද අලුතෙන් ඇවිල්ලා තියෙන සලකුණු කොහොමද වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාරවල ගුණාත්මක භාවය අතෙන් නිරූපණය කරන්නේ කියන එක පරීක්ෂාවට ලක් වෙච්ච අතක්. ඉතින් කෙනෙකුට අතක් බලා ගන්න ඕන නම් මේ වගේ පැහැදිලි උසස් ගණේ අත්සටහන් තියෙන්න ඕනේ අපිට අධ්‍යයනය සඳහා. දැන් මේ තියෙන්නේ තවත් පුද්ගලයෙක්ගේ අත්සටහනක් ඇත්තටම. දැන් මේ පුද්ගලයා ගත්තොත් සත්ව ලක්ෂණ වැඩියෙන් තියෙන එක්කෙනෙක්ගේ අතක්. දැන් ඔයාලට මේකේ ආසන්න පින්තූරයක් ගන්න පුළුවන් නම් මේකේ දකින්න පුළුවන් මේ සිමියන් ලයින් එහෙම නැත්නම් වානර රේඛාවේ ලක්ෂණයක් පේන්න තියෙනවා. ඊට අමතරව මේ ඇඟිලි සලකුණු වල තියෙන පුංචි රේඛා කැඩිච්ච බිඳිච්ච ස්වභාවයන් තියෙනවා. ඊළඟට මේ එක රේඛාවේ දිග පළලවල් ඊට පස්සේ එයාට තියෙන ලෙඩ රෝග ඒ ඔක්කොම අධ්‍යයනය කරන්නේ මේ අපි ගොඩාක් ලක්ෂණ බලලා. ඊළඟ එක තමයි මේ print එකේ ඕගලන්ට පේනවා ඇති මම මේ ඇඟිලි වල දිග අනුපාතත් ලකුණු කරලා තියෙනවා. ප්‍රධාන ඇඟිලිවල දිග අනුපාත අතක් print එක සඳහා දෙනකොට මේ ඇඟිලි අතර තියෙන හිඩැස පවා අපි අධ්‍යයනය කරනවා. ඒක එක පුද්ගලයන්ගෙන් පුද්ගලයාට ආවේනිකයි. මොකද මේ ස්පේස් එක පුද්ගලයන්ගේ මානසික ස්වභාවය මත නිර්මාණය වෙන එකක්. මම කියලා බලෙන් අරගත් එකක් නෙවෙයි. ස්වභාවිකව print එකට වදින ඒවෙන් තමයි අපි කියන්නේ. ඊළඟට අපි මේ print එකක් ගන්නකොට මේ තියෙන යාගේ අනිත් අත
අත් දෙකම බලනවා කිව්වේ මම ඒකයි. මේ අත් දෙකේම තියෙන ලක්ෂණ අපි පැහැදිලිව සටහන් කරගෙන ඉවර වෙලා ප්‍රධාන විශේෂ ශාස්ත්‍ර 4ක් යටතේ සලකුණු කරලා ඉවර වෙලා තමයි පුද්ගලයාගේ අදාළ රෙඩ රෝග හැසිරීම් රටා වර්ධනය කරගත යුතු දේවල් ඒ සියල්ලටම අදාළ උත්තර අපි සපයන්නේ. එතකොට මේ තියෙන්නේ ආතරයිටිස් හැදිච්ච රෝගියෙක්ගේ අත්සටහනක්. දැන් මේකේ පේනවා ඇති මේ ඇටම් කොටස් වැදිලා නැහැ print එකේ. මේකත් අපි සැලකිය යුතු මට්ටමින් බලන එකක්. මොකද මේ වැදෙන්නේ නැත්තේ මේ නහර ගැට ගැහිලා එහෙම නැත්තම් මේ මාංශ පේශීන් වල සිද්ධ වෙච්ච වෙනස්කමක් හින්දා තමයි මේ අත්සටහනේ මේ විදිහට වැදෙන්නේ නැත්තේ. එතකොට අපි මේ වැදිලා තියෙන ක්‍රමය බලලා අපිට කියන්න පුළුවන් ආතරයිටිස් ලෙඩ රෝගේ කොයි අවධියේද ඉන්නේ. ඒකට සම්බන්ධ අතේ තියෙන ජාන විද්‍යාත්මකව ලකුණු කොච්චරක් පහළ වෙලා තියෙනවද? ඊළඟ මේක සුව කළ හැකි මට්ටමේ තියෙන එකක්ද? නැත්තම් අපි කියන අසාධ්‍ය ආතරයිටිස් ස්වභාවයක්ද? මේවා කියන්න පුළුවන්. දැන් මේ එකම පුද්ගලයාගේ මේ එක අතක් අනිත් අත ගත්තොත් බලන්න පුළුවන් සම්පූර්ණයෙන් වැදිලා නැහැ. සම්පූර්ණ වෙනස්. කොටසයි වැදිලා තියෙන්නේ. එතකොට ඒ වුණත් අපි මේ අත්සටහන ලබා ගන්නවා. කොහොමද වදින්නේ? වදින ඊටා සුළු ප්‍රමාණයෙන් වුණත් අපි දෙයක් නිර්ණය කිරීම සඳහා දත්ත ගණනය කිරීමක් සිද්ධ කරනවා. දැන් ඔය සටහනේ සාමාන්‍යයෙන් අතින් මම හිතන්නේ භාගයකටත් වඩා වැදිලා නැහැ. ඒ කියන්නේ ඔව් යම් තාක් දුරකට අසාධ්‍ය තත්ත්වයේ ඉන්න කෙනෙක්. ඔව් ඇත්තටම ඒ කියන්නේ යාගේ කකුල් වල ඇඟිලි පවා ඇද ගහලා ඉදිමිලා හැම හොඳටම හයි වෙච්ච ඝන ස්වභාවයෙන් ආතරයිටිස් වල සිවිය තත්ත්වයක ඉන්න කෙනෙක්ගේ අත්සටහනක් තමයි මේ තියෙන්නේ. ඊළඟට අපිට පෙන්වන්න පුළුවන් පිළිකාව සම්බන්ධ එක්කෙනෙක්ගේ අත්සටහනක්. දැන් මේක ඊටා සියුම් print එකක්. මොකද පිළිකාව තියෙන එහෙම නැත්නම් පිළිකා රෝගියෙක්ගේ අතක් ගන්නකොට හැම වෙලේම පැහැදිලි අතක් ගන්න හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ. මොකද ආවට ගියාට එහෙම මෙහෙන් වැදිච්ච අතකින් අපිට ඒ රෝගියාගේ කොයි විදිහට බලපානවද කියලා කියන්න බෑ. මොකද සාමාන්‍යයෙන් පිළිකාවේ ලක්ෂණයක් තමයි එක තැනක පිළිකාව හැදුනට පද්ධති ගණනාවක ආබාධ ඇති කරන රෝගයක් තමයි පිළිකාව කියන්නේ. ඒ නිසා මේ ඇඟිලි සලකුණු වල නැතිවීම ඇතිවීම බලන්න නම් පැහැදිලි පුළුවන් තරම් පැහැදිලි print එකක් ගන්න ඕනේ. දැන් මේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් එක්කෙනෙක්ගේ අතක print දෙකක්වත් අඩුම තරමේ ගන්නවා එක අතකින්. එහෙම අරගත්ත අතක ලක්ෂණ තමයි මේ තියෙන්නේ. එතකොට මේ පැහැදිලි අත්සටහනකින් අපිට පිළිකා රෝගයාගේ කුමන අවධියේද ඉන්නේ? පළවෙනි ස්ටේජ් එකේද සෙකන්ඩ් ස්ටේජ් එකේද ඉන්නේ කියලා කියන්න පුළුවන්. දැන් මේ මම පෙන්නන අත්සටහන ඇවිල්ලා පිළිකාව දෙවන අධියරේ තියෙන පිළිකා රෝගියෙක්ගේ අතක්. දැන් අපි අධ්‍යාපනය ඊට පස්සේ වෘත්තීය ලෙඩ රෝග මේ දේවල් ගැන කතා කරා. ඊට පස්සේ මිනිස්සෙක් විදිහට හැමෝටම ඊටම තීරණාත්මක දෙයක් තමයි මේ විවාහය සහකරුවා සහකාරිය කියන කාරණාව. මේ කාරණාව මේ ශාස්ත්‍රයත් එක්ක කොහොමද අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ? කොයි වගේ ලක්ෂණ මතද Tamanගේ විවාහය කලින් වෙනවද? විවාහය කල් යනවද? එහෙම නැත්නම් සහකරුවා හෝ සහකාරිය ගැළපෙන කෙනෙක්ද? එහෙම නැත්නම් ඒ කසාදය දික්කසාදයක් දක්වා යනවද? මේ වගේ කාරණා කොයි විදිහටද විග්‍රහ කරන්නේ? ඇත්තටම අපේ මේ අත්විශ්ලේෂණය කියන විශේෂ ශාස්ත්‍රයේ අතිශය සියුම් සහ බැරෑරුම්ව විස්තර කරන්න පුළුවන් ශාස්ත්‍රය තමයි ඔය අපි දැන් කතා කරන්න යන්නේ. ඇත්තටම අතකින් අපි සාමාන්‍යයෙන් ස්ත්‍රී පුරුෂ භාවයට අමතරව සත්ව විද්‍යාත්මකව අපි ගණන් හදනවා මේ පුද්ගලයාගේ චර්යා රටා. එහෙම නැත්නම් මේ පුද්ගලයාගේ ලිංගික චර්යා රටා කොයි වගේද? එතකොට අපි ඒක අඳුර ගන්න පුළුවන් නම් අපි මෙන්න මේ වගේ කෙනෙක්, මට මෙන්න මේ වගේ ආසාවල් තියෙනවා, මම මේ වගේ දේවල් වලට කැමතියි කියලා ඊට ගැළපෙන සහකාරයෙක් හෝ සහකාරියක් හොයාගන්න ගැටුම් අවම කරන්න ඒක හේතු වෙනවා. ඊළඟ එක තමයි තමන් කවුද? මම කවුද? මගේ ආසාවල් මොනවද? මම මාව පිළිගැනීම සඳහාත් මේ ශාස්ත්‍රය අපි දායකත්වයක් සපයනවා. ඊට අමතරව අපේ මේ අත්විශ්ලේෂණය අපි මේ විවාහය එහෙම නැත්නම් කෙනෙක්ගේ රිලේෂන්ෂිප් එකක් කියලා අපි අදහස් කරන්නේ කෙනෙක් කොතරම් දුරට ලිංගිකව ඇක්ටිව්ද සක්‍රීයද කියන එක. ඉතින් ඒක පුද්ගලයෝ ගත්තාම සමහරු සක්‍රීය අක්‍රීය යම් යම් ප්‍රමාණ වලින් සක්‍රීය අය ඉන්නවා. ඉතින් අපිට ඒවා
මේ අත බලලා විශ්ලේෂණය කරලා දෙන්න පුළුවන්. ඊට අමතරව ඒ අයගේ තියෙන හැසිරීම් රටා, චර්යා රටා කොහොමද එක වහලයක් යට මේවා බැලන්ස් කරගෙන ජීවත් වෙන්නේ කියන එකට උපදේශන දෙන්නත් පුළුවන්. තවත් කොටසක් තමයි දැන් දරුවෝ. විවාහයේ අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සලකනවා අපේ මේ ආසියාතික රටවල් වල දරුවෝ කියන එක. එතකොට දරු සම්පත්තිය තියෙනවද නැද්ද? එහෙම නැත්නම් ඒ දරු සම්පත්තිය සඳහා මොන වගේ බාධකද තියෙන්නේ? තමන්ගේ පද්ධතිවල තියෙන අඩුපාඩු, අපහසුතා, රෝග මොනවද? ඒවට මොනවද කරන්න පුළුවන්නේ? කොයි වෛද්‍යවරයා ළඟට යා යුතුද? මගේ ඇඟේ ස්වභාවය කොයි වගේද? ඊළඟට ගැටලුව ඇති වෙන්න තියෙන තැන හඳුනා ගැනීම මං හිතනවා ඒක බොහොම වටිනවා කියලා. මේ ගැටලුවට ප්‍රතිකාර කරන්න යනවට වඩා ගැටලුව නොදැන. ඉතින් ඒ වගේ අවබෝධයක් අපිට දෙන්න පුළුවන් අතක් විශ්ලේෂණය කළා. ඒක අර ජ්‍යොතිෂයේ මේ හඳහම් බලනවා, එහෙම නැත්නම් පොරොන්දම් බලනවා, ගලපනවට වඩා අතිශය සංකීර්ණ සියුම් එකක්. විශේෂයෙන් අපි මෙතනදී තවත් කාරණයක් කියන්න ඕනේ. ඇතැම් කෙනෙක්ගේ ජාන විද්‍යාත්මකව ලක්ෂණයක් තියෙනවා නම් ඊළඟ පරම්පරාවට ආබාධිත දරුවෙක් හෝ ජාන විද්‍යාත්මකව විකෘති දරුවෙක් බිහි කිරීමේ හැකියාව, එහෙනම් අපි ඒකත් ඒ අයට දැනුවත් කරනවා. මෙන්න මේ වගේ නොගැලපීම් තියෙනවා. ඒ නිසා දරුවෙක් හදද්දී පරිස්සමෙන් හදන්න. විවාහයකට යනවා නම් මෙන්න මේ වගේ වෛද්‍ය උපදෙස් ඇතුව මේ වගේ තත්ත්වයට තේ සිද්ධ කරන්න කියන උපදෙසත් අපි මේ කාරණේ යටතේදී ඒගොල්ලන්ට ලබා දීම සිද්ධ කරනවා. සාමාන්‍යයෙන් අපි මේ සාමාන්‍යයෙන් නිතර දෙවේලේ කතා බහ කරලා එහෙම අපි සාමාන්‍ය දැනීම විදිහට දන්න දෙයක් තමයි ගෑනු කෙනෙක්ගේ වම් අත, ඊට පස්සේ පිරිමි කෙනෙක්ගේ දකුණු අත, ඒ අතේ සුලැඟිල්ලට පහළින් කොටස තමයි මේ මුල් රේඛාව තමයි විවාහය හා සම්බන්ධ රේඛාව කියලා අපි අහලා තියෙනවා. මේ කතාව කොහොමද ඔබේ ශාස්ත්‍රයත් එක්ක ඇත්තටම මෙහෙමයි. ඔය විවාහ රේඛාව කියන එක ගොඩක් වෙලාවට අපේ කට්ටිය දන්නේ මෙන්න මෙතනින් ඇඳෙන රේඛාව කියලා. ඇත්තටම ඒකට සිරස් විදිහට ලකුණු වෙන ඒවා අපි කියනවා දරුවන්ගේ රේඛා කියලා. ඕක සාමාන්‍යයෙන් මේ හස්ත රේඛා ශාස්ත්‍රීය පොත්වල දකින්න හම්බෙන ලක්ෂණයක්. එහෙම නැත්නම් විස්තර කරන සාධකයක්. නමුත් අපි අතක බලනකොට මේකෙදි විද්‍යාත්මකව ප්‍රොසෙස් එකකදී බලද්දි මාපට ඇඟිල්ල තමයි කෙනෙක්ගේ ලිංගික ශක්තිය. එහෙම නැත්නම් ලිංගික අවයවවල මසල්ස් වල, එහෙම නැත්නම් ඒකට සම්බන්ධ ස්නායු, ඒ පද්ධතිය සම්බන්ධ නහර, ඒ ඔක්කොම සම්බන්ධ වෙන්නේ මාපට ඇඟිල්ලට. ඒ කියන්නේ අර ක්‍රමේ වැරදි කියලාද ඔබ කියන්නේ නැත්නම්? ඒක ඇවිල්ලා එක්තරා පොතක තියෙන නිකන් 10%ක විතර ප්‍රමාණයකට බලපාන කතාවක් පමණයි. නමුත් මම මේ කියන එකේදී අපි සාමාන්‍ය විවාහයකට කරුණු අපේ ශාස්ත්‍රයේ හැටියට විවාහය කියන එක කියන්නේ දෙදෙනෙක් අතර ඇති වෙන බැඳීමක්. ඒ දෙදෙනා ස්ත්‍රී වෙන්නත් පුළුවන්, පුරුෂ වෙන්නත් පුළුවන්, ස්ත්‍රී පුරුෂ වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් බහු වෙන්නත් පුළුවන්, එහෙමත් නැත්නම් ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක් වෙන්නත් පුළුවන්. මේක මේ අපි කියනවා රේන්බෝ කලර්ස් කියලා. මේ ලිංගික අධ්‍යාපනය කියන එක ගොඩාක් මේ පුළුල් එකක්. එතකොට මෙන්න මේක යටතේ කොතනද ඉන්නේ? මේක යටතේ මේ මිනිස්සයා කොතරම් සක්‍රීයද? අන්න ඒව තමයි අපි ගණනය කරලා උපදෙස් දෙන්නේ. ඒ යටතේ අපිට කියන්න පුළුවන්. මොකද දැන් සමහරු ඉන්න ජීවිත කාලෙම විවාහ වෙලා නැහැ. හැබැයි විවාහ වෙලා නැහැ කියලා අපිට කියන්න බෑ එයාට බැඳීමක් නැහැ කියලා. සෙක්ෂුවල් බැඳීම් තියන අය ඉන්නවා. ඒ නිසා අපි ගාවට එන කට්ටියගේ අපි උපදෙස් මාලාව දෙන්නේ තමන්ගේ ඒ ජීවිතය කොහොමද, ඒ කියන්නේ ලිංගික ජීවිතය, ප්‍රජනන කටයුතු කොහොමද සාර්ථකව කරන්නේ. ඒක නීතිමය විවාහයක් නම් ඒ නීතිමය විවාහය සාර්ථකව ඒක අපේ සංස්කෘතියට අනුගතව කොහොමද අපි යන්නේ, ඒක පවත්වා ගන්නේ කොහොමද කියන එක අපි විස්තර කරනවා. දැන් උදාහරණයකට අපේ ලංකාවේ සමලිංගික විවාහ අනුමත නැහැ. ලෝකේ බොහෝ රටවල් වල ඒක අනුමත නැහැ. නමුත් ඇතැම් රටවල් වල ඒවා නීත්‍යානුකූලයි. එතකොට කොට්ටාසයක් ඉන්නවා ජාන විද්‍යාත්මකව තමන් සමලිංගිකෙක් වෙන්න හැදිලා තියෙනවා. එතකොට එයාට අපි ඒ අයිතිවාසිකම ලබා දිය යුතුයි. එයාගේ ඒ දේවල් වලට අපි මේ මූලික අයිතිවාසිකමක් ඒක. නමුත් තව සමහරු ඉන්නවා ෆැන්ටසි එකක් වශයෙන් ඒක අධ්‍යයනය කරන, එහෙම නැත්නම් ඒකට නැඹුරු වෙන අය. මෙන්න මේ කාරණා පැහැදිලිව අවබෝධ කරලා දීම අපි සිද්ධ කරනවා අතක් බලලා. ඒ කාරණා කියන්න බෑ මෙන්න මේ චූටි විවාහ රේඛාවකින්.
ඒක නිසා මේක 100%ක 10ක ලක්ෂණයක් පමණයි. ඊට අමතර ගොඩාක් කාරණා මේ අතේ අපි බලනවා විවාහය සම්බන්ධයෙන් බැඳීමක් සම්බන්ධයෙන්. දෙවැනි කාරණය තමයි විවාහය කැඩීම. ඒ කියන්නේ දික්කසාදය නැත්තම් වෙන්වීම. මේ වෙන්වීම කියන එක ආකාර කීපයකට වෙන්න පුළුවන්. කෙනෙක් නැති වෙලත් වෙන වෙනවා. කෙනෙක් දික්කසාදය නිසාත් වෙන්න පුළුවන්. තව කෙනෙක් රට යන හින්දා වෙන්නත් පුළුවන්. දෙපොළක ජීවත් වීම හින්දා වෙන්නත් පුළුවන්. తాවකාලික වෙන්වීමක් වෙන්නත් පුළුවන්. ස්ථීර වෙන්වීමක් වෙන්නත් පුළුවන්. එතකොට අපි මේ අතක් අධ්‍යයනය කිරීමෙන් ඔය වෙන්වීම ඔක්කොම අපිට කියන්න පුළුවන්. ස්ථීරවද වෙන්නේ නැත්නම් නඩු මාර්ගයෙන් වෙන එකක්ද නැත්නම් වියෝවක් නිසා වෙන එකක්ද අතිසූක්ෂම ආකාරයට ඒක කියන්න පුළුවන්. වෙන්වීමට හේතුවක් අපිට විස්තර කරලා කියන්න පුළුවන්. මෙන්න මේ සාධක නිසා තමයි මේ වෙන්වීම සිද්ධ වෙන්නේ කියලා. ඔව් එතකොට දැන් විවාහයක් කියලා කියන්නේ ඔබ කිව්වා දෙදෙනෙක්ගේ එකතු වීමක් කියලා. එතකොට දැන් දෙදෙනෙක් එකතු වෙනවා කියලා කියන්නේ දැන් මේ විවාහ වෙන දෙන්නගේ අත් පරීක්ෂා කරද්දී සමාන ලක්ෂණ තියනවාද? ඒ කියන්නේ ඒ දෙන්න එකතු වෙන්න ඉන්න දෙන්නෙක් නිසා ඒ දෙන්නගේ එහෙම එකතු වීම මත ඇති වෙන සමාන ලක්ෂණ? ඇත්තටම මෙහෙමයි සමාන ලක්ෂණ කියන්න බෑ. දෙදෙනා සක්‍රීයද නැද්ද කියලා කියන්න පුළුවන්. දැන් උදාහරණයකට ඕක අපි කියන්න පුළුවන් දෙදෙනාට කැළපෙන ඒවා තියෙන්න පුළුවන්. දැන් ඕක සරල භාෂාවෙන් අපි කිව්වොත් එක්කෙනෙක් ඉන්නවා AC එකේ නිදා ගන්න පුළුවන්. තව එක්කෙනෙක් ඉන්නවා AC එකට ඇලර්ජික්. ෆෑන් එකට ඇලර්ජික්. එතකොට මේ දෙන්නගේ පෞල් ජීවිතේ කොහොමද අවුරුදු ගාණක් එක වහලක් යට එක ඇඳක ජීවිකාව ගෙවන්නේ? ඒක අසාර්ථකයි. අන්න ඒ වගේ මේ සරල කාරණා සමහර වෙලාවට අපි ඒකට කියන කම්පැටිබිලිටි එක කියලා. එතකොට මෙන්න මේවා තමයි අපි අධ්‍යයනය කරන්නේ. ඒ දෙදෙනාට ගැළපෙන දේවල් මොනවද නොගැළපෙන දේවල් මොනවද? දෙන්න අවබෝධයෙන් දන්නවා නම් සාර්ථකව ජීවිතේ ඉස්සරහට ගෙනියන්න පුළුවන්. දැන් මේ සාමාන්‍යයෙන් පොරොන්දමක් ගලපනවා කියලා කියනවානේ මේ ජ්‍යොතිෂානුකූලව දෙන්නෙක්ගේ එකතු වීම හොඳයිද නැද්ද කියලා බලන්න. එතකොට ඒකෙදි දස පොරොන්දම කියනවා 20 පොරොන්දුම කියනවා මේ වගේ අර හදාගත නිර්ණායක කීපයක් තියෙනවානේ. එතකොට මේ ශාස්ත්‍රය ඇතුළේ ඒ වගේ නිර්ණායක කීපයක් තියෙනවාද? කවුරු හරි අපි හිතමු කාන්තාවක් සහ පිරිමි කෙනෙක් විවාහ වෙන්න සූදානමින් ඉන්නවා කියද්දි ඒ දෙන්නගේ අත් දෙක බලලා මෙන්න මේ කාරණා ගැලපෙනවා ඒ නිසා සුදුසුයි කියලා ඒ වගේ සහතිකයක් දෙන්න අවශ්‍ය කරන නිර්ණායක මේ ශාස්ත්‍රය ඇතුළේ තියෙනවාද? ඇත්තටම තියෙනවා. ඒ කියන්නේ අංක 1 අපි බලනවා සෙක්ෂුවලි ඇක්ටිව්ද නැද්ද? ඇක්ටිව් නැති කෙනෙක් විවාහයකට යන එක සුදුසු නෑ. ඒ කියන්නේ කෙනෙක්ගේ ජීවිතයක් මේ නමට කසාදයක් කරගෙන කෙනෙක්ගේ ජීවිතයක් නාස්ති කරන එකට මම නම් අකමැති. ඒ කියන්නේ එහෙම කෙනෙක් තමන්ගේ ජීවිතේ නිදහසේ ගත කරන්න ඕන. මොකද අවශ්‍යතාවය ඇති එක්කෙනෙකුට අවශ්‍යතාවය නැති එක්කෙනෙක් විවාහ වුණාම එතන ගැටලුවක් ඇති වෙනවා. එතකොට අපි අන්න ඒක අත්‍යවශ්‍යවම බලන දෙයක්. දෙක අපේ සංස්කෘතිකමය වටාපිටාවේ තියෙන දෙයක් තමයි දරුවෝ කියන එක. දරු සම්පත්තිය සඳහා කොතරම් හැකියාවක් තියෙනවද නිරෝගී දරු සම්පතක් බිහි කිරීම සඳහා ඒකත් අපි බලනවා. ඊළඟ එක තමයි දෙදෙනෙක් එකතු වීම නිසා ඒ ගෙදර එහෙම නැත්නම් හදාගන්න මේ අලුත් නිවහන තුල ගැටුම් නැතුව සාර්ථක වෙන්න පුළුවන් කොච්චර ඉඩ ප්‍රස්තාවක් තියෙනවද? දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ගංජා ගහන, හෙරෝයින් ගහන මිනිස්සෙක් විවාහ කරගන්නවා හොඳ අධ්‍යාපනයක් ඇති කාන්තාවක්. එතකොට ඒ කාන්තාවගේ විනාශය පටන් ගන්නවා මේ වගේ කෙනෙක් විවාහ වීම නිසා. අන්න ඒ වගේ මම මේ කියන්නේ සරල දේවල්. එතකොට අන්න ඒ වගේ අපි නිර්ණායකයට තේ බලන්නේ මෙන්න මේවා. පොරොන්දමේ මන් දන්නේ පොරොන්දම බලලා විවාහ වෙච්ච 4න් 3ක් කට්ටියගේ විවාහ නම් අසාර්ථකයි කියලා තමයි කියන්න තියෙන්නේ. සතුටින් ඉන්න ජීවිත ප්‍රමාණය බොහොම අඩුයි. මොන පොරොන්දමක්වත් බැලුවේ නැති අය අද සතුටෙන් ජීවත් වෙනවා. ඒ කියන්නේ ඇහැට කනට පේන්න තියෙන දේවල් වලට ප්‍රයොරිටි එක දෙන්න නොපෙනෙන දේවල් වලට වඩා. මොකද අපේ ආසියාතික රටවල් වල මේ හඳහන් කෙරුවා තියෙන සමහර ඉන්නවා හඳහන් ගැලපෙනකන් කසාද බඳින්නේ. හඳහනේ 100% ගැලපෙනකන් 90% ගැලපෙනකන් විවාහ වෙන්නේ නැහැ. කුජ දෝෂය කියයි සෙනසුරු දෝෂය කියයි මුළු ජීවිත කාලෙම වයසට යනකම්ම විවාහ වෙලා නැහැ. එතකොට මොකද්ද මේ සතුට අසතුටෙන් ජීවත් වෙන කණ්ඩායමක් බිහි වෙලා තියෙනවා. ඒ නිසා මම නම් කියන්නේ අපි බලන්න ඕනේ මොන හේතු තත්ත්වයට තේ උනත් සතුටෙන් සිටීමේ මඟ කොයිකද? ඒකට අදාළ උපදෙස් තමයි අපි මෙතනදී ලබා දෙන්නේ. ඔව් අපි මිනිස්සු විදිහට හැමදාම සතුටින් ඉන්න එක තමයි කරන්න ඕනේ. දැන් මේ ඔය සතුටින් ඉන්නවා කියන කතාවේදී මිනිස්සු ප්‍රධාන වශයෙන් සතුට වෙන කාරණා තුනක් තියෙනවානේ.
පළවෙනි එක තමයි ධනය, දෙවෙනි එක තමයි බලය, තුන්වෙනි එක තමයි ලිංගිකත්වය. ලිංගිකත්වයට අදාළව අපි විවාහය ගැන කතා කරා. දැන් අපි කතා කරමු අර ධනය සහ බලය කියන කාරණාව. කෙනෙක් ධනවත් වෙනවා නම්, බලවත් වෙනවා නම් කොයි වගේ ලක්ෂණද ඔවුන්ගේ අතේ සටහන් වෙන්නේ? ධනය බලය කියන එකේදී කොටස් දෙකක් තියෙනවා. සමහරු ඉන්නවා ශ්‍රමය වියදම් කරලා ධනය බලය දෙක හම්බ කරන අය. ඒ අය ඇත්තටම සාර්ථක කට්ටිය. ඒ කියන්නේ තමන්ගේ මොකක් හරි හැකියාවක් පාවිච්චි කරලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැනුම භාවිතා කරලා ධනයයි බලයයි දෙකම උපයන අය ඉන්නවා. තව කොට්ටාසයක් ඉන්නවා වංචාව නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕපපාතිකව සම්පත් ලැබිලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පවුලේ දේපලවල හරි එහෙම නැත්නම් මුදල් වල හිමිකාරයා උරුමකාරයා වෙලා ධනවත් වෙන අයත් ඉන්නවා. එතකොට මේ හැම එකක්ම අතෙන් ගණනය කරන්න පුළුවන්. ඊළඟ ධනෙ ලැබීම වගේම ධනෙ නැතිවීමත් ගණනය කරන්න පුළුවන්. දැන් උදාහරණයකට සමහරු ඉන්නවා කාලයක් තිස්සේ ධනෙ උපයනවා හදිසියේ ධනෙ වැටෙනවා. ඒකට හේතුව තමන්ගේ ජීවන රටාව. ඒ නිසා ඒවත් අතේ අපිට විශ්ලේෂණය කරන්න පුළුවන් ධනය සහ බලය. දැන් බලය කියන එකේදී ධනයත් එක්ක එන බලය වෙනයි. දේශපාලනික බලය එහෙම නැත්නම් පුද්ගලයෙක් මත බලපෑමක් ඇති කිරීම සඳහා එන බලය වෙනයි. එතකොට අපි දැන් කෙනෙක් ඡන්දයකට යනවා නම් ඡන්දය සඳහා ඉදිරිපත් වෙනවා නම් මහජනයාගේ කටයුතු සඳහා ඉදිරිපත් වෙනවා නම් අන්න ඒ වගේ බලය ලබා ගැනීමේ අවස්ථාවකදී විශේෂිත ලක්ෂණ බලනවා ජනවරමින් මේ කොච්චරක් හැකියාව තියනවද නායකත්වයේ දරන්න. ඒ බලය විශේෂිත බලයක්. ඒක හැමෝටම තියෙන බලයක් නෙවෙයි කලාතුරකින් එන එකක්. ඒක සාමාන්‍යයෙන් ධනය එක්ක බැඳිලත් වෙනවා. සමහරු ධනය 7-5ක්වත් නැතුව ඒ බලය තියෙන තැනට එන වෙලාවලුත් තියෙනවා. ඔව් දැන් ජ්‍යොතිෂයත් එක්ක කතා කරද්දී අපි දැක්කා ලංකාවේ ජනාධිපතිවරණ අවස්ථාවවලදී සමහර ජ්‍යොතිෂ්‍ය වේදිකෝ කියනවා මෙන්න මේ පුද්ගලයා දිනනවා කියලා. හැබැයි ඔහු අවසානයේදී පරදිනවා. එතකොට අර මිනිස්සුන්ට අර ශාස්ත්‍රය ගැන යම්කිසි ආකාරයක ප්‍රශ්නාර්ථයක් ඇති වෙනවා. එතකොට ඔබේ ශාස්ත්‍රය ඇතුලේ මිනිස්සුන්ට එහෙම ප්‍රශ්නාර්ථයක් ඇති වෙන අවස්ථා එන්නේ නැද්ද? ඇත්තටම නෑ. මොකද අපි කණ්ඩායම් වලට එහෙම නැත්නම් විශේෂයෙන් ජනාධිපතිවරණයක් එහෙම නැත්නම් පොදු මහජන සම්බන්ධතා යෙදෙන කණ්ඩායමකින් බලයට එන දෙයකදී අපිට අනාවැකි කියන්න බෑ. ඒක සාමයෙන් කියන්නේ එහෙම ක්‍රමවේදයක් තාම ලෝකේ නෑ. ඒ කියන්නේ ඔබ කියන්නේ ජ්‍යොතිෂයෙන් කියන දේ බොරුවක් කියලා වගේ තැනකටද ඔබ එන්නේ? ඔව්. නමුත් අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. නායකත්වයට එළඹෙන්න ලක්ෂණ තියෙනවා. මිනිස්සුන්ගේ ජනප්‍රියතාවය දිනා ගන්නට ලක්ෂණ තියෙනවා. ජනහිතකාමී එහෙම නැත්නම් බලය ලබන්න ලක්ෂණ තියෙනවා කියන එක අපිට අතබ්බල්ලා කෙනෙක්ට පුද්ගලයෙකුට කියන්න පුළුවන්. ඒක තනි පුද්ගලයෙකුට. නමුත් බහුතර ලක්ෂ ගානකගේ ඡන්දෙන් පුද්ගලයෙක් බලයට එනවා කියන එක කියන්න තරම් ප්‍රෙඩික්ෂන් එකක් දෙන්න තරම් ලක්ෂණයක් කොහෙවත් තාම ඇවිල්ලා නැහැ. අපිට කියන්න පුළුවන් අර එයාගේ හැකියාව මත මෙයා මේ නායකත්වයට සුදුසුයි නායකත්වය දරයි. උදාහරණයක් හැටියට අපි හිට්ලර් ගත්තොත් ලෝකෙ හිටපු හොඳම අධිරාජ්‍යවාදියෙක්. එතකොට බලය අතින් අග තැන්පත් එක්කෙනෙක්. නමුත් අන්තිමේට මොකද වුනේ? සිය දිවි නසා ගැනීමට තරම් ධනය බලය ඔක්කොම කඩාගෙන බිමට වැටුණා. එතන මේ ඔක්කොම අතේ සටහන් වෙලා තිබ්බා. දැන් උදාහරණයක් හැටියට අපේ ලංකාවේ වුණත් ඇතැම් දේශපාලන චරිතවල අත්සටහන් බැලුවොත් දැනට මිය ගියපු අයගේ ඔය කියන ලක්ෂණ අපිට දකින්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕනේ පොදුවේ ජනමතය ගණනය කරන්න පුළුවන් ක්‍රමවේදයක් අතේ නැහැ. ඔව්. එතකොට දැන් අපේ මේ සමාජයේ සමහරක් වෙලාවට යම් මත තියෙනවා මේ ලොතරැයියක් ගන්න ගියපහම මෙයාගේ අතින් ගන්න. මේ අතින් ගන්න ලොතරැයි අනිවාර්යෙන් ඇදෙනවා. ඊට පස්සේ මොනියම් හෝ අපි හිතමුකෝ පැලයකට සාතු කරන්න ගියපම මේ අතින් පොහොර දාන්න. මේ අතින් පොහොර දාපුවාම මේ පැලේ සාරවත්ව වැඩෙනවා. ඒ වගේම අනිත් පැත්තට කියනවා මේ අතින් සාතු කරොත් නම් මේ ගහ හරියන්නේ නැහැ. ඒ වගේ අර සුබයි අසුබයි කියලා යම් අත්වලට කියනවා. මේ කතාව ඇත්තද? කොයි වගේ විග්‍රහයක්ද දෙන්න පුළුවන්? ඇත්තටම ඕක මානව විද්‍යාව ශාස්ත්‍රය යටතේ ගැඹුරින් සාකච්ඡා කරන එකක්. දකුණ සුබයි වම නරකයි කියලා දැන් ඒකනේ ඔය සාත්‍ර කට්ටිය ගෑනු අයගේ වම අත බලන්ඩයි පිරිමි අයගේ දකුණ අත බලන්ඩයි නියම කරලා තියන්නේත් ඔය මතයම පදනම් කරගෙන. එතකොට දැන් උදාහරණයකට බැලුවොත් ඔයාගේ ෂර්ට් එකේ බටන්ස් තියෙන්නේ දකුණට බරව. ගෑනු කට්ටියගේ බ්ලවුස් වල බොත්තම් අල්ලන්නේ වමට. ඒකට හේතුව ගෑනු අය
වමට හොඳයි. විවාහයකදී මේ ජෝඩුවක් මගුල් මණ්ඩපයට යනකොටත් ස්ත්‍රී පාර්ශවයේ තියන්නේ වම් අත පැත්තේ, පිරිමි එක්කෙනා දකුණු අත පැත්තේ. අත නූල් ගැට ගහ ගන්නකොටත් ගෑනු එක්කෙනාගේ වම අත, පිරිමි එක්කෙනාගේ දකුණු අත දෙන්නේ. ඕක ඇත්තටම ඉතිහාසය පුරාවට ආපු කතන්දරයක්. ඇත්තම කතාව ගත්තොත් එහෙම එකක්. ඒ කියන්නේ දකුණු අත කියන්නේ අපි වැඩ කරන අත. එතකොට ඒ අතේ තියෙන ශක්තිය වම් අතේ නැහැ. හරි. එතකොට දකුණු අතෙන් කරන වැඩ හරියනවා කියන්න හේතුව ඔන්න ඕකයි. අනිත් එක මේ අපේ හදවතට වෙන්න පුළුවන් මොලේ වැඩිම ක්‍රියාකාරී ස්නායු පද්ධතිය එහෙම නැත්නම් ඒ දේවල් අයිති වෙන්නේ දකුණට බරව. දැන් ඕක අපිට වෙන්න පුළුවන් සීමිත ගාණක් ඉන්නවා ලෝකේ වමත් කරුවන්. වමත් කට්ටිය ගත්තොත් වමත් කට්ටියගේ හුරු අත වෙන්නේ වමත. එතකොට ලෝකේ සුළුතරයක් හිටියත් ඒ අයගේ වාසනාවන්ත සාර්ථක අත වෙන්නේ වම. ඒ නිසා හුරු අතින් දෙයක් කරනකොට ඒක අතිශය සාර්ථකව කෙරෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ දකුණු අත කියන එක සුබයි. පැලයක් හිටවීමට වෙන්න පුළුවන්, ආශිර්වාදයක් දෙන එක වෙන්න පුළුවන්. හුරු අතින් කරනකොට ඒක ඉතා සාර්ථකව යහපත්ව හොඳම විදිහට කෙරෙන හින්දා තමයි අපි කියන්නේ දකුණු අත සුබයි කියලා. මොකද වැඩි දෙනා දකුණත් කරු. දැන් ඔබතුමියගේ සේවය ලබා ගන්න බොහෝ දෙනෙක් ඔබව හමු වෙන්න එනවා. ඒ අය ආවට පස්සේ ඔබේ ශාස්ත්‍රය භාවිත කළා මෙන්න මේ තැන්වල ගැටලු තියෙනවා කියන කාරණාව ඔබ කියනවා. ඒ කිව්වට පස්සේ ඒවට විසඳුම් ඔබ කොයි වගේද යෝජනා කරන්නේ? ඇත්තටම විසඳුම් වර්ග ගොඩාක් තියෙනවා. එක්තරා පැත්තකින් සමහර වෙලාවට අපි කවුන්සිලින් කියනවා. කවුන්සිලින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට සවන් දීම වෙන්නත් පුළුවන්. සමහර වෙනවා මේ තමන්ගේ තියෙන ප්‍රශ්න කියන්න කෙනෙක් නැතුව ඉන්න. එතකොට ඒක සවන් දීම වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කවුන්සිලින් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමහර රෝගවලට ප්‍රතිකාර එදිනෙදා ජීවිතේ අපිට කරන්න පුළුවන් කෑම රටාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යායාම රටාවක් වෙන්න පුළුවන්. ජීවිතේ ජීවත් වෙන විදිහේ වෙනස් කිරීමක් සිද්ධ කරන එකක් වෙන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය උපදෙස් අපි ලබා දෙනවා. ඊට අමතරව අපි හඳුනාගත්තොත් මෙයාට යම්කිසි නරක කාලයක් එහෙම නැත්නම් යම්කිසි මේ බාහිර බලපෑමක් ග්‍රහතාරකා හින්දා වෙන්න පුළුවන්, පරිසරයේ යම් බලපෑමක් හින්දා වෙන්න පුළුවන්, මනස වියවුල් හින්දා වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේවට අපි විවිධාකාරයේ විසඳුම් දෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් අපිට කියන්න පුළුවන් පූජාවක් වෙන්න පුළුවන්. ඒක කෝවිලක වෙන්න පුළුවන්, පන්සලක වෙන්න පුළුවන්, පල්ලියක වෙන්න පුළුවන්. කොහේ හෝ වේවා ආගමික යම්කිසි පූජාවක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් gedara කරන පුංචි පහේ තෙරපියක් වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට ලුණු ටිකක් දාලා නාන එක වෙන්නත් පුළුවන්. මොකද ලුණු ඇවිල්ලා ඇඟේ තියෙන ගොඩාක් ඍණාත්මක කිරණ අදින ප්‍රධාන මේ ශක්ති ප්‍රභවයක් තමයි ලුණු කියන්නේ. ඉතින් ලුණු වතුරෙන් නාන එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බීච් එකට යන එකක් වෙන්න පුළුවන්. මොකද මුහුදු හුලන් තියෙන්නේ ලුණු වතුර තියෙන්නේ. ලුණු වතුරේ කකුල ඔබාගෙන ඉන්න එකක් වෙන්න පුළුවන්. ඒතකොට සරල වෙන්නත් පුළුවන්, සංකීර්ණ වෙන්නත් පුළුවන්. ඇතැම් රෝගීන් ඉන්නවා දැන් අපි හිතමුකෝ අපස්මාරය. එහෙම නැත්නම් මොලේ යම්කිසි ගෙඩි තියෙන කට්ටිය වෙන්න පුළුවන්. එතකොට ටියුමර්ස් තියෙන කට්ටිය වෙන්න පුළුවන්. දැන් මේ වගේ අයට අපි විශේෂිත පූජා ක්‍රම කියනවා. විශේෂිත ඖෂධ වට්ටෝරු පාවිච්චි කරලා. ඒක ඇත්තටම විද්‍යාත්මක ප්‍රොසෙස් එකක්. ඒ කියන්නේ ඒක කෝවිලක වෙන්න පුළුවන්, පන්සලක වෙන්න පුළුවන්. වඩා වැදගත් වෙන්නේ මේ ප්‍රොසෙස් එක හරියට කෙරෙනවා. ඒ ක්‍රියාපටිපාටය අදාළ ඖෂධ වට්ටෝරු භාවිතා කරලා හරියට කෙරෙනවද කියන එක. මොකද ඒ හරියට කෙරුණොත් අපිට 100%කින් ප්‍රතිඵල අපිට තහවුරු කරන්න පුළුවන් ඔබට මේකෙන් සුවය ලැබෙනවාමයි. දැන් උදාහරණයක් යටතේ තමිල්නාඩුවේ විශ්වවිද්‍යාල කීපයකම අපි දන්නවා කෝවිල් වල පවත්වනවා හෝම හවන පූජා. මේ පූජා ගැන විද්‍යාත්මකව නැනෝ තාක්ෂණය යටතේ ඊළඟට රසායන විද්‍යාත්මකව පරීක්ෂණ සිද්ධ කරලා තියෙනවා මේ කෝවිල ඇතුලේ තියෙන හෝම හවන පූජා අනුව කොහොමද අපස්මාරය එහෙම නැත්නම් මේ මොලේ තියෙන මේ ගෙඩි වර්ග නැති කළ නිට්ටාවටම සුවපත් කරන්නේ.
මොකද මේ අපි ගින්දරට දාන ඖෂධ වලින් කාබනික සංයෝගනේ මේවා දහණය වෙනකොට ඒකෙන් වායු නිකුත් වෙනවා. ඒ වායු අපි ආග්‍රහණය කරලා අපේ මොළය වෙත ගියාපුවාම මොළයේ තියෙන රසායනික සංයුතිය වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක අපිට පරීක්ෂා කරන්න පුළුවන් පූජාවට පෙර අත්සටහන සහ පූජාව කිරීමෙන් පස්සේ අත්සටහනෙන් අපිට තහවුරු කරන්න පුළුවන් මෙන්න ප්‍රතිඵල කියලා. මේවා වියදම් යන වැඩ නෙවෙයි. ඇතැම් වියදමක් යනවා. නමුත් වියදමට වඩා ශ්‍රමය සහ අදාළ ක්‍රමය හරියට කෙරෙනවද කියන එක මත තමයි මේ ප්‍රතිඵල එහෙම නැත්නම් මිනිස්සුන්ට අත්වෙන දේවල් වල සාර්ථකත්වය තීන්දුව වෙන්නේ. ඉතින් උදාහරණයකට ගත්තොත් දැන් අපි දන්නවා ලංකාවේ බෝධි පූජා හැමතැනම සිද්ධ වෙනවා. මිනිස්සු පන්සල් වලට යනවා, පල්ලි වලට යනවා. නමුත් මිනිස්සු බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය නෑ. ඒකට හේතුව ඒ ක්‍රමවේදය. මම කියන්නේ බෝධි පූජාව නරකයි කියලා. නමුත් කරන ක්‍රමය සාර්ථක නෑ. ඒක දැනගෙන කරොත්, හරි විදිහට කරොත් අන්න ඔබට ප්‍රතිඵල අත් කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහ අපි මෙතනට ආපුවාම ඇනලයිස් කරලා අපි ඒ පුද්ගලයාගේ හැටියට උපදෙස් ලබා දීම සිද්ධ කරනවා. ඒ කියන්නේ ඔබ ළඟට එන ඕනෑම සේවාදායකයෙක්ට තියෙන ඕනෑම ගැටලුවකට ඔබේ ශාස්ත්‍රය ඇතුළේ උත්තරයක් තියෙනවා. උත්තරයක් තියෙනවා. ඒක කොයි ක්‍රමයෙන් වේවා, ආයුර්වේදයෙන් වේවා, එහෙම නැත්නම් පූජා ක්‍රමයකින්, ශාන්ති කර්මයකින් වේවා, කවුන්සිලින් වලින් වේවා, එහෙමත් නැත්නම් පුංචි තෙරපියකින් වේවා, සවන් දීමෙන් වේවා, කුමන හෝ ක්‍රමයකට උපකාරයක් සහ ප්‍රතිකර්මයක් තියෙනවා. ඔව් ඉතින් ඒ වගේ විග්‍රහයක් තමා මෙතුමියට තියෙන ඒ කාරණාවන් සම්බන්ධව. ඉතින් අද දවසේදී මේ සාකච්ඡාව සිදු කරගෙන ගියපු ආකාරයත් එක්ක ඔබට හිතෙනවා ඇති ඔබේ අතත් බලා ගන්න තියෙනවා නම් වටිනවා. ඔබේ අනාගතය කොයි වගේ වෙයිද? එතකොට ඔබේ අධ්‍යාපන තත්ත්වය, ඔබේ රැකියාව මේ වගේ දේවල් කොයි වගේ වෙයිද? සහ ඔබ කියන්නේ කවුද? ඔබ නිරත වෙන්න ඕනේ, ඔබ කරන්න ඕනේ දේවල් මොනවද කියන කාරණාව ඒ ගැට ටික ලියා ගන්න ඕනේ කියලා ඔබට හිතෙනවා ඇති. ඉතින් අපි ඔබතුමියකින් ගෞරවයෙන් ඉල්ලනවා ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් විදිහ අපි නැවත වතාවක් මතක් කරමු. ඇත්තටම දුරකථනය ඔස්සේ මාව හමු වීම සඳහා වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. පැය දෙකක විතර වෙලාවක් යනවා එක්කෙනෙක් සඳහා. ඉතින් කලින් දැනුවත් කිරීමක් සිද්ධ කරලා එන්න. මොකද මම බොහෝ කාර්ය බහුල වැඩ ප්‍රමාණයක් කරන ගමන් තමයි පුද්ගලයන්ට අවස්ථාව දෙන්නේ. මොකද අපි කරන පරීක්ෂණ ශාස්ත්‍රය යටතේ ගොඩාක් ලෝකේ ඉන්න ජනතාව ඒවේ ප්‍රතිලාභ ලබනවා. ඉතින් මේ පරීක්ෂණ කරන ගමන් තමයි අපි මේ පුද්ගලයන්ට අවස්ථාව දෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් වෙලාවක් වෙන් කරගෙන පැමිණෙන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. හොඳයි එහෙනම් ඔබතුමියට අපේ සමුදනා බෙහෙවින්ම ස්තුතියි අද මේ සාකච්ඡාවට අපිත් එක්ක එකතු වුණාට. ඉතින් තවත් මේ වගේ හෙළ රහස් සාකච්ඡාවක් එක්ක කතා බහක් එක්ක අපි සූදානම් ඔබට තවත් තොරතුරු ගේන්න. එතෙක් ඔබට සුබ දවසක්.